අද දවසේ අපි තවත් ඊටේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ ඊටේ වැඩසටහනේ අපි මාතෘකාව වෙලා තියෙන පරිසරය වනසා වෙනසමුද රැකලා රැකෙමුද කියන මාතෘකාව ඔස්සේ තමයි අපි අපේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා අචලා සමරදිවාකර ඒ වගේම රාගින්ද්‍ර කාර්යවසම් සජීව චාමිකර. ඉතින් මේ තුන් දෙනා තමයි අපි අද මේ විශේෂඥ විදිහට මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. ඊට අමතරව අපේ අද දවසේ අපේ පැනල් එක විදිහට අපිත් එක්ක එකතු වෙනවා රායි බාල්තසා, තරුජ පෙරේරා, චතුර දිසානායක. ඉතින් ආයුබෝවන් කියලා ඔබ හැමදෙනාම පිළිගන්නවා. හරි. ඉතින් දැන් අපි මේ සූදානම් වෙන්නේ අපේ මේ වැඩසටහන තුලින් අපේ රටේ පරිසරයේ වේගයට මුහුණ දීලා තියෙන බරපතල තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්නට. විශේෂයෙන් අපි දන්නවා අපේ පරිසරය ගැන කතා බහ කරනකොට මේ පහුගිය කාලේ පරිසරයේ සිද්ධ වෙන විනාශයන් පිළිබඳව තරම් අවධානයක් යොමු වුණේ නැහැ. ඉතින් ඒකට හේතුව මේ පරිසර විනාශයන් සිද්ධ නොවීම නෙමෙයි. පරිසරය දීර්ඝ කාලීනවම විනාශ වෙමින් තියෙනවා. ඒකට විවිධ හේතුන් බලපානවා. ඉතින් මේ සියලු දේවල් පිළිබඳව සහ පහුගිය කාලේ සිද්ධ වෙච්ච පරිසර විනාශයන් පිළිබඳව කතා බහ කරන තමයි අද දවසේ අපි මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේවා වෙනස් කරගන්නේ කොහොමද? අලුත් ප්‍රවේශන වලට යන්නේ කොහොමද? මේ කියන කාරණා පිළිබඳවත් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට මම හිතන්නේ පර්මිට් නැතුව වැලි ඕන් තරම් හරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒතර විල්පත්තු ප්‍රේරණ කලාපය තුල කෝමාරිකා වවනවා. එතකොට තව පස් හරනවා. එතකොට ඒවා ඒ අය මේ පාර්ලිමේන්තු නියෝජිතයින් විදිහටත් ඉන්නවා. ඉතින් මේ වගේ බොහෝ ප්‍රශ්න තියෙනවා. මේක පිළිබඳව අපි ජනතාව දැනුවත් කළ යුතුයි. මොකද ජනතාව අතේ තමයි බලය තියෙන්නේ මේ දේවල් වෙනස් කර ගැනීමේ. ඉතින් අපි අද දවසේ මුලින්ම මේ සූදානම් වෙන්නේ අපේ කතා බහ ආරම්භ කරන්නට. මුලින්ම මම ආරාධනය කරනවා කාටද මම ආරාධනය කරන්නේ? අපි ගමු රවීන්ද්‍ර. ඔබට ආරාධනය කරනවා විනාඩි 5ක කාලයක් ලබා දෙන්න. හැම ආරාධිතයෙකුටම විනාඩි 5ක කාලයක් අපි ලබා දෙනවා අපේ මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට මූලික අදහස් දැක්වීම සඳහා. ඉතින් රවීන්ද්‍ර ඔබටයි පරිසරවේදී රවීන්ද්‍ර කාර්යවසම ඔබටයි මේ ආරාධනය කරන්නේ අදහස් දැක්වීමට. ලංකාවේ අපිට අර ජිජැක් කිව්වා වගේ ක්‍රයිසිස් තුනකට අපි මුහුණ දීලා තියෙන එකක් තමයි මේ පරිසර අර්බුදය. අනිත් එක සමාජ සහ ආර්ථික අර්බුදය. හැම වෙලේම සමාජ සහ ආර්ථික අර්බුදයේ විශ්ින් අපේ පරිසර අර්බුදයක ලීඩ් කරනවා. නැත්නම් හැම වෙලේම ඒක උච්චතම ස්ථානයකට ගෙන එනවා. ඒ හින්දා පහුගිය කාලේ දූපත් රාජ්‍යයක් විදිහට අපි බොහොම පරිසර විනාශයන් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම දැන් කොරෝනා වගේ අවස්ථාවක් ආවට පස්සේ අපි බොහෝ වෙලාවට හිතුවා මේ පරිසර අර්බුදය ලංකාවේ යට ගියා කියලා. නමුත් අවධානය යොමු කරලා බලද්දී ඇත්තටම water qualities නැත්නම් මේ ජලයේ තත්ත්වයන් සහ වායුගෝලීය තත්ත්වයන් තමයි හොඳ තත්ත්වයකට හැරිලා තිබුණේ. ඒ කියන්නේ ලෝක මට්ටමේ සහ ලංකාවේ මට්ටමේ අපි ගත්තාම ඒ ඇරෙන්නට පරිසර විනාශයන් සිද්ධ වුණේ නැත්තේ නෑ. බොහෝ තැන්වල හොඳින්ම පරිසර විනාශයන් සිද්ධ වුණා. ලංකාව මේ වෙද්දී ඒ හින්දා විශාල අර්බුදයකට අද වෙද්දී මුහුණ දීලා තියෙනවා. හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම අපේ භූමිය පිළිබඳ අපිට ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ලංකාවේ වනාන්තර සම්බන්ධව ගත්තොත් එහෙම 1882 182ක් තිබු වනාන්තර ප්‍රතිශතය මේ වෙද්දී 16%කට වගේ දක්වා පහළ බැහැලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික වනාන්තර ලංකාවේ තියෙන ඉතා ශීඝ්‍ර ලෙස විනාශ වෙලා යන උදාහරණයක් විදිහට අපි ගත්තොත් සිංහරාජ්‍ය වගේ වනාන්තර ඒ වගේ පේරණ කලාපයන් කපලා ඇතුළට යමින් තියෙනවා. ඒ වගේම තමයි ඒ වගේ දැව කැපීම්, මැණික් කෑරීම් වගේ විශාල වශයෙන් විනාශ වීම සිද්ධ වෙනවා. ඒ හින්දාත් ලංකාවට වගේම ලෝකයට වටිනා වනාන්තර රාශියක් ලංකාවේ අද දවසේදීත් විනාශ මුඛයට පත් වෙලා තියෙනවා. කොහොමවත් මට පේන විදිහට මේ විනාශයන් සිද්ධ වෙන්නේ ලංකාවේ ඒකට එක සැලසුමකට අනුව තමයි විනාශයක් සිද්ධ වෙන්නේ. ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කරන අයගේ ඒකාබද්ධ සැලසුමක් නැති වුණත් විනාශයට සහ විනාශ කරන්න සැලසුමක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් 2011 ඔබ නොඇසී ගියා.
සජීව අපිත් එක්ක ඉන්නව නේද? උන් මේ නාර්ද හරි අපි එහෙමනම් සජීවට ලබා දෙන්න මොකද අපිට රවින්ද්‍රව මම හිතන්නේ විසන්ධි වීමක් සිද්ධ වුණා කියලා මට හිතෙන්නේ. සජීව ඔබට හිමි විනාඩි 5 ලබා ගන්න මේ මූලික අදහස් දැක්වීම සඳහා. මම හිතන්නේ දැන් රවින්ද්‍ර එක මට්ටමක මේ සාකච්ඡාව මූලික ගොඩනැගීමක් කරමින් පැවතුණා දැනට වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. මම හිතන්නේ නාරත ඒකට අවශ්‍ය කරන මූලික පිළිතුරු අරගන්නකොට ඒ පිළිතුරු තවදුරටත් විස්තර කරමින් ඉදිරියට අරන් යද්දී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කරපු කාරණා ගණනාවක් තිබුණා. මේ ආර්ථික සැලසුම් ඒ වගේම සංවර්ධන සැලසුම් මේවා කොහොමද මේ පරිසර පද්ධතියෙන් බිඳ වැටෙන විදිහට මේවා විවෘත වෙච්ච සාධක විදිහට අපේ රටවල් තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට කොහොමද මේ බිඳ වැටීම නැති වෙන්නේ පවතින්නේ කියලා. මොකද අපි මේ මත තමයි මට ඔබ පේන්නේ නෑ මේ සජීව. නාරද? ඔව් දැන් හරි පේනවා. නාරද ඇහෙනවද? නාරද ඇහෙනවද මාව? ඔඩියෝ එක නම් එනවා. මෙහෙම මේ ඇහෙනවා කිය. රයිට්. දැන් ඇහෙනවා කිය. දැන් මේ විදිහට ගත්තහම අපි දන්නවා බොහෝ වෙලාවට ආර්ථික සංවර්ධන සැලසුම් ඒ වගේම සංවර්ධන සැලසුම් සහ සංරක්ෂණ සැලසුම් එකිනෙකට වියුක්ත වෙච්ච සාධක ලෙස ක්‍රියාත්මක වෙනවා අපේ රටවල. මෙන්න මේක තමයි මම දකින විදිහට ප්‍රධාන වශයෙන්ම අපේ වෙනසීම සහ පැවැත්ම කියන සාධකය ප්‍රධාන වශයෙන්ම තීරණය කරන්නේ. මොකද අපි බොහෝ වෙලාවට අපි හිතනවා ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය තුලදී අපිට මේ සංරක්ෂණය හෝ මේ පරිසරය ගැන හෝ කිසි දෙයක් දැකීමකින් තොරව අපි මේ සියල්ලම අමතක කරලා දාලා තමයි මේ ආර්ථික සංවර්ධනය රටවල් විසින් අත්පත් කරගන්නේ. මෙන්න මේක මේ මත තමයි බොහෝ වෙලාවට අපි මේ ගැටුකාරී තත්ත්වයන් ගණනාවක් උද්ගත වෙමින් පවතින. අපි දන්නවා බොහෝ වෙලාවට ලෝකයේ දැනට දියුණු වෙමින් පවතින රටවල් විතරක් නෙමෙයි දියුණු රටවල් පවා බොහෝ වෙලාවට මේ ආර්ථිකමය ශක්තිය අත්පත් කරගන්න මෙමලක ආර්ථිකමය දියුණුව අත්පත් කර ගැනීම සඳහා ගොඩනම්පු බොහෝ දේවල් ක්‍රියාත්මක කිරීමේදී බොහෝ සංවර්ධන ක්‍රියාමාල ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික සාධක කියන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දැමීමේ අපි දැක්ක පහුගිය ඉතිහාසයේ පුරා. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි මේ තත්ත්වය අපිට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා පාරිසරික බිඳ වැටීම් ගත්තාම දැන් ජල අර්බුද ඇතිවීම වගේ දේවල් ඊට අමතරව කාලගුණික දේශගුණික විපර්යාස ඇතිවීම දේවල් ආහාර ස්වෛරී භාවය දරුණු ලෙස බිඳ වැටීමට ලක්වීම පාරිසරික තුලිතතාවයන් බිඳ වැටීමට ලක්වීම හරහා ඇතිවන මේ ඡේදනීය තත්ත්වයන් ඒ වගේම දැන් අපි සමහර වෙලාවට අපි සාකච්ඡා කරන විවිධ ජීවීන් සහ මිනිසා අතර ගැටුම් දැන් අපි මේ වන විට මුණ දීලා තියෙන මේ COVID-19 වෛරස් ආසාදනයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයන් මේ වගේ තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පාරිසරික තුලිතතාවයේ බිඳ වැටෙන්න මේ සඳහා ප්‍රධාන වශයෙන්ම සාධක වෙලා තියෙන්නේ පෙරදී සඳහන් කළා වගේ මේ සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකමය සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා හුදු භෞතික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සංවර්ධන උපාය මාර්ග වලින් තොරව. ඉතින් මේක අපි දකිනවා මේ බිඳ වැටීම් වලට ප්‍රධාන හේතු සාධකයක් විදියට. ඉතින් මේ තත්ත්වය අපි කොහොමද ලංකාව තුලට අපි තවදුරටත් සාකච්ඡාවට ලංකාව තුල තත්ත්වය අපි ඇතුළත් කරොත් එහෙම ලංකාව තුල අදවන විට අපි දන්නවා රවීන්ද්‍ර එක මට්ටමකින් සාකච්ඡා කරගෙන ආවා අපි වනාන්තර ප්‍රතිශතය අදවන විට 16% වගේ මට්ටම දක්වා පහළ බැසලා තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික වනාන්තර ආවරණය 16ත් 17ත් අතර සීමාවකට ශීඝ්‍ර පහළ බැලීමකට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ එක තමයි දැන් මේ විදිහට මේ වනාන්තර ප්‍රතිශතය පහළ බැසීම විතරක් නෙමෙයි මේ වනාන්තර තුල ගුණාත්මක තත්ත්වය පහළ බැසීම කියන එකත් අපි සාකච්ඡාවට ලක් කරන්නේ. මොකද හේතුව තමයි සමහර වනාන්තර විදිහට අපි බොහෝ තියෙන වනාන්තර පරිසර පද්ධති ගත්තාම ඒවා ආක්‍රමණික ශාක වලින් දෙවන්ත ලෙස ආක්‍රමණයට ලක් වෙලා තියෙනවා. ඒතකොට ඒවේ ගුණාත්මක තත්ත්වය බොහෝ වෙලාවට පිරිහෙන මට්ටමකට ලක් වෙලා තියෙනවා. ඒවා අපි වනාන්තර විදිහට අපි අධ්‍යයනයන් වලදී එහෙම නැත්නම් අපේ සංගණනයන් වල අපි වනාන්තර විදිහට ඒවා ගණනයන් වලට ලක් කළාට නමුත් ඒවා ගුණාත්මක තත්ත්වයේ පිරිහීමේ ප්‍රතිඵල විදිහට ඒවෙන් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්
ප්‍රතිලාභ ඒ කියන්නේ ජෛව විද්‍යාත්මක හෝ එහෙම නැත්නම් ජල විද්‍යාත්මක හෝ පාරිසර විද්‍යාත්මක හෝ මේවා කියන මේ වටිනාකම් ලැබෙන්නේ නැහැ නිවැරදි පරිදි. ඉතින් එතකොට අපි සීක්‍රේ වනාන්තර ආයනීයට ලක් කරගෙන යනවා. ඊට අමතරව ඒවැ ආයනී කිරීමේ ප්‍රතිඵල අදවන විට අපි පියවරෙන් පියවර භුක්ති විඳිනවා. මොකද අපි දන්නවා පහුගිය කාලවකවානුවක් උදාහරණ උග්‍ර නියං කාලයන් පවතින කාල පරාසය එන්න වර්ධනය වෙනවා. අනිත් එක තමයි මෝසම් මෘත්‍යාවක් තුළදී නිවැරදි පරිදි විසිරිච්ච වර්ෂාපතනයක් අපිට නොලැබෙන තත්යකට අපි මුහුණ දෙනවා. අනිත් පැත්තෙන් මේ ලැබෙන වර්ෂාපතනය අපිට භූගත කරගන්න බැහැ. අනිත් පැත්තෙන් මේ ස්වභාවිකව ඇතිවෙන කාලගුණික දේශගුණික තත්ත්වයන් ආපදා තත්ත්වයන් දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේවා ප්‍රතිඵල විදිහට අවසානයේදී අපිට සිද්ධ වෙනවා කියන්නේ අපේ ජීවේ පැවැත්මට බලපෑම් එල්ලවීමේ තත්ත්වයකට අපි මුහුණ දෙමින් යනවා. ඒ කියන්නේ අපි ඊටම කුඩා සිද්ධ වෙන කාලගුණික දේශගුණික විපර්යාසයක් පවා එහෙම නැත්නම් ඒ විපර්යාස තුළ සිදුවෙන මේ කාලගුණික තත්ත්වයන් වල වෙනස් වීම පවා අපිට ලොකු බලපෑමක් තත්ත්වයට පරිවර්තනය වෙනවා. මොකද ඒක අපි තවදුරටත් අපි පැහැදිලි කරොත් එහෙම අපි දන්නවා වර්ෂා ඍතු ආරම්භ වෙනවත් එක්කම ලැබෙන මහා වර්ෂාපතනයේ ලැබෙනවත් එක්කම ගම් වතුර උදුරු සහ නායම් තත්ත්වයන් වර්ධනීය තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඉතින් මේකට හේතු සාධකයක් විදිහට ප්‍රධාන වශයෙන් බලපානවා මේ ලැබෙන වර්ෂාපතනය නිවැරදි පරිදි භූගත කිරීමට අවශ්‍ය කරන ජල පෝෂක ප්‍රමාණය අපි එන්න වනාන්තරාවරණය අඩු කරගන්නවත් එක්ක මේව නොමැති වෙලා යනවා. අනිත් පැත්තෙන් මේ අතිරික්ත ජලය රඳවා තබා ගන්න තෙත්බිම් වගේ පරිසර පද්ධති අපි හායනයට ලක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තුළදී තමයි මේ බිඳ වැටීම් ක්‍රියාවලිය පියවරින් පියවර මතුවේ. ඉතින් මේ බිඳ වැටීම් ක්‍රියාවලිය තුළදී තමයි අපි අර බලාපොරොත්තු වෙන අපේ ජීවයේ පැවැත්ම ඒ කියන්නේ තහවුරු කරගන්න පුළුවන්ද බැයිද කියන සාධක මේ මත තමයි තීන්දුව වෙන්නේ. ඒකකොට අපිට පැහැදිලි මේ අපි හුදු ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය පරිසර ආරක්ෂණ ක්‍රියාවලියකින් එහෙම නැත්නම් නිවැරදි භෞතික සංවර්ධන ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කිරීම කරහා තමයි මේ බිඳ වැටීම නැති වෙන්නේ. හොඳයි සජීව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ ඔබගේ මූලික අදහස් දැක්වීම වෙනුවෙන්. අපි මීළඟට සූදානම් වෙනවා මේ අපේ සාකච්ඡාවට එකතු කරගන්න අචලා සමරදිවාකර මහත්මියව good market කියන ඒ කියන්නේ පරිසරය කියන දේ තුල ඒක වෙළඳපළට එනකොට එහෙම නැත්නම් වෙළඳපළ න්‍යායයට අහු වෙනකොට පරිසරය ආරක්ෂා කරගනිමින් වෙළඳපළත් ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන කාරණාවේදී අපි සමහර තැන්වල විවිධ උදාහරණ දකිනවා මේක මේ ආකාරයෙන් සිද්ධ වෙන. ඉතින් අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ අචලව සම්බන්ධ කරගන්න ආයිබෝන් අචලා ඔබගේ විනාඩි 5 ලබා ගන්න. ආයිබෝන් නාරද මේ ඇත්තටම දැන් මේ ඉස්සෙල්ලා අපිට මේ අදහස් දක්වපු ඇත්තටම මේ පරිසරවේදීන් දෙදෙනෙක් ඇත්තටම මම දැන් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් මම ආර්ථිකය සම්බන්ධ කතා කරන කෙනෙක්. එතකොට දැන් මේක නරඹන කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ආර්ථිකය අමතක කරලා පරිසරය රකින්නත් බෑ, පරිසරය අමතක කරලා ආර්ථිකය යන්නත් බෑ කියන එක අපිට යම්කිසි වෙලාවක අපිට එක ඩිබේට් එකකට එනවා අපි කොතනද මේක කනෙක්ට් වෙන්නේ කියන එක. එතකොට දැන් මම මේකට ඇත්තටම මුහුණුවරක් ගේන්න කැමති මේ සාකච්ඡාවට අපි දැන් අතීතයේ ගත්තොත් අපි දන්නවා අපි විවිධ අවදීන් පසු කරගනිමින් තමයි ලෝක ආර්ථිකය ආවේ. අපි දන්නවා යම්කිසි කාල සීමාවක විශේෂයෙන්ම මේ කාර්මික විප්ලවයත් එක්ක මිනිස්සු ගොඩක් වෙලාවට හිතුවා අපි දැන් ලෝකයේ මේ වැඩි වෙන ජනගහනයට අපිට ආහාර නිෂ්පාදනය අවශ්‍යයි. ඒතර ආහාර නිෂ්පාදනය සඳහා අපිට ලොකු කර්මාන්ත ශාලා තියෙන්න ඕන නම් අපිට ලොකු නගර තියෙන්න ඕනේ. අපි කියනවා මෙගා සිටීස් කියලා. ඉතින් එතකොට මිනිස්සු ඉස්සර බැලුවේ පුළුවන් තරම් මේ මෙගා ලොකු දේවල් කරන්න නගර වලට මිනිස්සු එකතු වෙලා මේ පුළුවන් තරම් ඒ අවශ්‍ය කරන සේවකයෝ ඊළඟට ඒගොල්ලන්ගේ ආහාර නිෂ්පාදනය මේ හරහා ඊට පස්සේ අපේ බල ශක්තියින් ජලය ඊට පස්සේ මේ හරහා නිෂ්පාදනය වෙන මේ කුණු කසල ප්‍රමාණය වැඩි වුණා. ඊට පස්සේ ඒත් එක්ක මේ පරිසර දූෂණය වැඩි වෙන්න පටන් ගත්තා. ලෝකෙ මේ අපි මේ කියන මෙගා කාලය පසු කරමින් ආවා. ඒ එන කාලෙත් මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තා අපි පරිසරය යම්කිසි තැනකදී අමතක කරා. අපි පුළුවන් තරම් බැලුවේ අපේ ආර්ථිකමය එහෙමත් නැත්නම් අපි කොහොමද අපේ මේ ලාභය පමණක් උපරිම කරගනිමින් අපේ ආර්ථිකය දියුණු කරගන්නේ. දියුණු රටවල් බැලුවා තමන්ගේ බලය පවත්වාගෙන තමන්ගේ ආර්ථිකය නංව ගන්න. දුප්පත් රටවල් පුළුවන් තරම් පීඩිත වෙන්න පටන් ගත්තා. දැන් මේ ක්‍රමය ගිහිල්ලා යම්කිසි කාලයකදී මේ 90 දශකයේ වෙනකොට ලෝකේ කතා කරන්න පටන් ගත්තා මේ මෙගා කියන එක තවදුරටත් අපේ ලෝකෙට හරියන්නේ නැහැ. මොකද ස්වභාවික සම්පත් එන්නේ අඩු වෙනවා. එතකොට අපි අනාගත පරපුරට අපිට දෙයක් නැති වෙලා යනවා. ඒත් එක්කම අපිට මේ කියන මේ
climate change අපි කියනවා මේ පාරිසරික හේතුන් මත අපිට වගා කරන්න බැරුව යනවා අපිට අපි බලාපොරොත්තු වෙච්ච අස්වැන්න අපිට ලැබෙන්නේ නැතුව යනවා ඒත් එක්කම මේ ජනගහනයේ තියෙන ලෙඩ රෝග විස බීජ මේ හැම දෙයක්ම වැඩි වෙන්න පටන් ගන්නකොට ඔන්න ලෝකෙ තීරණය කරා අපි කොහොමද මේ තිරසාර යුගයකට යන්නේ කියලා. එතකොට බැලුවා මිනිස්සු ප්‍රොෆිට් එක විතරක් නෙමෙයි ලාභය විතරක් නෙමෙයි අපි කොහොමද අපි හරහා වෙන සුබලපෑම අපි කියන ඉම්පැක්ට් එක කියලා. අපි කොහොමද සමාජයට සහ පරිසරයට අපි ධනාත්මක බලපෑමක් කරමින් අපේ ලාභය ලබන්නේ කියලා. දැන් අද වෙනකොට ඒ සස්ටේනබල් කියන එකටත් එහාට ගිහිල්ලා තිරසාරභාවයටත් එහා ගිහිල්ලා දැන් අද වෙනකොට මිනිස්සු කතා කරනවා අපි කොහොමද අපි සමාජ ඒකකයක් නම් විශේෂයෙන් මිනිස්සු නම් නීති හදන්නේ මිනිස්සු නම් නීති වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අපිට මේ අපේ පරණ තිබිච්ච බිස්නස් මොඩල් එක එහෙම නැත්නම් ආර්ථික ක්‍රමවේදය හරියන්නේ නැත්නම් මිනිස්සු හැටියට අපි කොහොමද නව ආර්ථික ක්‍රමවේදයක් ලෝකෙට ගේන්නේ කියලා. දැන් අද වෙනකොට අපි කතා කරනවා මේ සමාජ ව්‍යවසායකත්වය කියලා වගේ අදහස. ඒකෙන් අතරම ලෝකයේ අදහස් කරේ මොකක්ද? අපි ඉස්සර කරේ මොකද්ද ගොඩක් වෙලාවට දියුණු රටවල් ඒගොල්ලන්ගේ දියුණුව උපරිම කරගන්නකොට දුප්පත් රටවල් මේකෙන් පීඩාවටපත් වුණා. ආහාර නැතුව මිනිස්සු අදටත් අපි දකිනවා ජීවිතේතර ආදායම් බෙදීමේ විෂමතාවයේ ලොකු ගැටලුවක් කියනවා. සම්පත් පුළුවන් තරම් ඒගොල්ලන් බෙදා ගන්නවා. එතකොට මේක බැලන්ස් කරන්න නම් අපිට ආපහු අවශ්‍ය වෙනවා මේ සියලුම සමාජ ස්තරවලට සමානව බෙදිලා යන සියලු දෙනාට තමන්ගේ හැකියාවෙන් දියුණු වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. ඉතින් ලෝකෙ දැන් අද වෙනකොට කරගෙන යන දේ තමයි මම අර කිව්වා වගේ සමාජ ව්‍යාපාර. සමාජ ව්‍යාපාර වලින් කරන්නේ මේ අපේ පරණ ආර්ථික මොඩලය වෙනුවට නව ආර්ථික මොඩලයක් අපි කියනවා. දැන් කෙනෙක් සමහර ලාවට කියනවා මේ සමාජ ව්‍යවසායකත්වයේ වගේ එකක් අහපු ගමන් සමාජ ව්‍යවසායක ඒ කියන්නේ මං හිතන්නේ මොකක් හරි චැරිටි වැඩක් වෙන්න ඇති. එහෙම නැත්නම් NGO එකකින් කරන වැඩක් වෙන්න ඇති කියලා මිනිස්සුන්ට හිතෙනවා. එතකොට ඒකේ වැරද්දකුත් නෑ. මොකද ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට දැන් මේ අපේ සමාජ මේ පද්ධතියේ NGO කියන ඒවා ලෝකේ ආවා. මොකද ඒකට එන්න හේතුව මේ සමාජයේ කොන් වෙලා ඉන්න මිනිස්සුන්ට එහෙම නැත්නම් පරිසර කාරණාවකට මිනිස්සු එකතු වෙලා මේ ප්‍රොජෙක්ට් එකක් කරහා කොහොමද අපි මේ උත්තර ගේන්නේ කියලා తాවකාලික විසඳුම් හොයමින් ආවා. ඉතින් අර NGO වල තිබිච්ච ප්‍රශ්නේ තමයි මේගොල්ලන් ඩෝනර් ෆන්ඩ් එකක් එහෙම නැත්නම් ආධාර දෙන ආයතනයක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයමින් යනවා. ආධාර දෙන ආයතනෙ ගිය ගමන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට උත්තර හේවිලා ආපහු නවතිනවා. ආපහු ප්‍රශ්න මුලට යනවා. ඉතින් ඔය ක්‍රමවේදයක් හරියන්නේ නැහැ. අනිත් පැත්තෙන් මිනිස්සු කල්පනා කරලා බැලුවම මේ ප්‍රොෆිටබල් කම්පැනි අපි දන්නවා ප්‍රයිවට් සෙක්ටර් එහෙම නැත්නම් අපි කියන මේ පෞද්ගලික ආයතන කියලා තියෙනවා. එහෙම නැත්නම් මල්ටිනේෂනල් මේ බහුජාතික සමාගම් කියලා තියෙනවා. මේවා මොනවද පුළුවන් කරන්නේ? හරි. තමන්ගේ බලාභය උපරිම කරගන්න මිනිසුන්ට අවශ්‍ය වුණා මේ දෙකේ සංකලනයක්. අපිට බැයිද ආර්ථිකයේ අපේ ලාභයත් උපරිම කරගන්න ගමන් පරිසරයට සමාජයටත් පරිසරයත් රැකගෙන තමන්ගේ අවවට ප්‍රජාවත් රැකගෙන ඒත් එක්ක දියුණු කරගෙන අපි අලුත් ආර්ථික ක්‍රමවේදයක් කොහොමද ලෝකේ හදන්නේ කියලා. ඉතින් ඉතිරි මගේ කාල සීමාවේ මම වැඩිපුර කතා කරා නම් අපි කොහොමද පෞද්ගලිකව තමනුත් අපි ආයතනයක් හැටියට අපි සමාජ ප්‍රජාවක් හැටියට අපි කොහොමද අපේ රට දියුණු කරන්න මේ සමාජ ව්‍යවසායකත්වයේ පරිසරයත් රැකගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කතා කරන්න. හොඳයි අචල බොහොම ස්තුතියි. ඉතින් අපිට රවීන්ද්‍ර තාම සම්බන්ධ කරගන්න බැරි වුණා. මම හිතන්නේ තාක්ෂණික දෝෂයක් හරි බැටරි වැහලක් දන්නේ ෆෝන් එකේ හරි මේකේ. අපිත් එක්ක දැන් චතුර ඉන්නවා, තරුජ ඉන්නවා, රායි ඉන්නවා. ඉතින් ඒගොල්ලන් දැන් සූදානම් සජීවටත් අචලටත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. කවුද ඉස්සෙල්ලා කතා කරන්නේ? ආරද මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ කතා කරන්නේ මට හිතෙන්නේ සජීවයෙන් තමයි මට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් පරිසරය ලංකාවේ රටක් විදිහට ගත්තා පස්සේ ලංකාවෙත් ලෝකෙත් පරිසරය සම්බන්ධයෙන් පරිසර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලොකු කතා බහක් තියෙනවා. හැබැයි දැන් අපිට ලංකාව ඇතුලේ තියෙන අත්දැකීම තමයි මේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි දකිනවා සජීවලා රවීන්ද්‍රකාරයව සහ අනුකූල පරිසර සංවිධාන ගත්තාම සැලකිය යුතු කාර්යයක් කරමින් ඉන්නවා. හොඳම උදාහරණ තමයි දැන් සජීව මාධ්‍ය නිකුත් කරන පරිසරයේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් තියෙන ලියවිල්ලක් ගත්තා පස්සේ ඒකේ සම්පූර්ණ පැහැදිලි කිරීම දෙනවා මේ වෙලාවේ මේ අදාළ පරිසර විනාශයට හේතු විනාශ වෙන දේවල් ඒකේ තියෙන හානිය අනාගත බලපෑම් සියලු තත්ත්වයන් ගැන තියෙනවා. හැබැයි අපිට ඒ කාරණා නෙමෙයි රට ඇතුලේ සාකච්ඡා වෙන්නේ. රට ඇතුලේදී පෞද්ගලික කාර්යම දකින්න ලැබුණා මේ පරිසරය ආරක්ෂා කිරීම පවා යම් දේශපාලනික ක්‍රියාවලියක් ඇතුළට ගිහිල්ලා තියෙනවා. නැත්නම් මේක දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඒකෝර අපිට ඒක නිසා තමයි එක වෙලාවක විල්පත්තු ආරක්ෂා කිරීම වගේ සරණ පාඩයක් කියනවා. තව වෙලාවක සිංහරාජය වගේ සරණ පාඩයක් කිව්වේ මොකද කියන්නේ ඒ ඇතුලේ වනාන්තර විනාශයන් පරිසර විනාශයන් සිදු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි මේ පරිසර විනාශයන් කියන කාරණාවට පොදු ජනතාවක් විතර එකතු වෙනවා නේද? ඒක දේශපාලන පෙරමුණු වල සටන් පාට බවට පත් වීම විසින්
ඇත්ත පරිසර විනාශය පරිසරය ආරක්ෂා කිරීම සහ අපි අනාගතයේ මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් තියෙන මේ අවධානය වෙනුවට වෙන පැත්තකට මේ අවධානය යොමු වෙනවා. එතකොට පරිසර සංවිධාන විදිහට මේ ක්‍රියාවලියට මේ ඒ කියන්නේ පරිසර විනාශය යටපත් කරමින් පරිසර විනාශයේ සටන් පාට දේශපාලන බලව්‍යාපෘතියකට පාවිච්චි කිරීම කියන කාරණාව අතට ගන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට සජීවගෙන් දැන් මට මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. ඔව් මම හිතන්නේ ආර්ද මම මෙහිමම මේ ඒ පියුසුම අරගන්නද? ඔව් ගන්න ඔව්. හරි මම හිතන්නේ චතුර සඳහන් කළා වගේ මම හිතන්නේ පළවෙනිම දේ තමයි බොහෝ පාරිසරික ගැටලු ඒ කියන්නේ අපි හිතමු මේ ක්‍රියාවලියම දේශපාලනිකයි. මොකද අපිට දේශපාලනික ක්‍රියාවලියකින් තොරව අපිට මේක සාකච්ඡා කරන්න බෑ. නමුත් ඔබතුමා මේ සඳහන් කරපු කරුණවල මම හිතන්නේ වැඩිපුරම අර්ථගත වෙච්ච ඒ කියන්නේ අන්තර්ගතයට වැඩිය මට හිතෙන්නේ ඒ කියන්නේ ඔබ මතු කරන්න උත්සාහ කළේ මේක මේ පක්ෂ දේශපාලනික ක්‍රියාවලියක් තුළට යොමු වීම හරහා කොහොමද මේ ගැටලුව මේ වගේ ගැටලු අපිට පරාජය කරන්න බැරි වෙන්නේ කියලා. නේද? මම හිතන්නේ ඒ අදහසක් නේද මේ චතුර ඔයාගෙන් මතුනේ. ඒක තමයි මගේ ඔව් මම හිතන්නේ රයිට් ඒ චතුර මම හිතන්නේ මේ ඔබ කියපු එකට මම ඒ කියන්නේ 100% එකඟ වෙමින් තමයි මම මගේ අදහස ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. මොකද පළවෙනිම දේ තමයි දැන් අපි මේ පාරිසරික අර්බුද කියන එක කිසිදු ආකාරයකින් දේශපාලන ප්‍රවාහයෙන් පරිබාහිර. ඒ කියන්නේ මේක දේශපාලනික කියන එහෙම නැත්නම් මේ දේශපාලන මුහුණුවරින් පරිබාහිර වෙන දෙයක් නෙමෙයි. මොකද හේතුව ඕනෑම රටක මේ දේශපාලනිකයි කියන එකේ අදහස වෙන්නේ මේ ප්‍රතිපත්ති මේ ක්‍රියාවලීන් හරහා එහෙම නැත්නම් මේ ගන්න විවිධ ආකාරයේ සංවර්ධන උපාය මාර්ග මේ වගේ විවිධ ක්‍රියාවලීන් ආර්ථිකය මේ සියලුම ක්‍රියාවලීන් හරහා මතුවෙන දෙයක් තමයි පාරිසරික අර්බුද කියලා කියන්නේ. එතකොට මේ අර්බුද මතුවීමේදී ඒක සම්පූර්ණ දේශපාලනිකයි වගේම අනිත් පැත්තෙන් ඊළඟ දේ තමයි බොහෝ වෙලාවට මේ ප්‍රශ්න වලට මැදිහත් වීමේ ක්‍රියාවලිය තුළදී අපි බොහෝ වෙලාවට උත්සාහ දරන්නේ පරිසර වේදීන් විදිහට මේකේ තියෙන ඒ කියන්නේ පැහැදිලිවම අපිට දේශපාලන දර්ශනයක් තියෙනවා. ඒක සමාජ දේශපාලන දර්ශනයක් ඒකේ අදහස වෙන්නේ ඒක පැත්තකින් ඒකට මේ දේශපාලන දර්ශනය තුළදී අපිට සමහර වෙලාවට අපි මේවා සාකච්ඡා කරනවා සමානව සමහර සම්පත් වලට තියෙන අයිතිය මේ ස්වභාවික සම්පත් වලට පොදුභාවිත අයිතිය කියන එක ඊට අමතරව දැන් අපි වැඩිපුරම අවධානයට ලක් කරනවා එක සිද්ධාන්තයක් ඒ තමයි ඇන්ත්‍රොපොසෙන්ට්‍රිසම් කියන මේ සංකල්පමයි ලෝකේ පහුගිය ඉතිහාසයේ පුරා වැඩිපුරම අවධානයට ලක් කළේ. ඒ මත තමයි හැම දෙයක් පිළිබඳව තීරණ ගන්න. ඒ කියන්නේ ඇන්ත්‍රොපොසෙන්ට්‍රිසම් කියන අදහස සංකල්පයේ මූලික අදහස වෙන්නේ මානව කේන්ද්‍රීයව තමයි හැම දෙයක් පිළිබඳවම තීරණ ගන්න. නීති පද්ධතියක් රටක ගොඩනැගෙන්නේ මානව කේන්ද්‍රීයව. ඊට අමතරව සංවර්ධනය හෝ ඒ ඕනෑම ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයටපත් කිරීම හෝ ඒ කියන්නේ පරිසර සංරක්ෂණය පවා හැම වෙලාවෙම මානව කේන්ද්‍රීයව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අද වන විට ලෝකයේ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා බයෝසෙන්ට්‍රිසම් කියන සංකල්පය පිළිබඳව. දැන් මේ බයෝසෙන්ට්‍රිසම් කියන සංකල්පය සමහර තැන්වලදී ඉකෝසෙන්ට්‍රිසම් කියලා පාවිච්චි වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් එතෙන්දී හැම වෙලාවෙම තියෙන ජෛව කේන්ද්‍රීයවයි කියන එක. ඒ කියන්නේ මොනවා දෙයක් පිළිබඳව තීරණ ගන්නේ මානව කේන්ද්‍රීයව නෙමෙයි. ඒ කියන්නේ මිනිසා වටා. ඒ කියන්නේ මිනිසා වටා තීරණ ගන්න ක්‍රියාවලියක් ගොඩනැගීම තුළම තමයි මේ ප්‍රශ්න මතුවෙමින් පවතින. දැන් උපුජ්‍යපු අර දේශපාලනික වෙන්නේ හැම වෙලාවෙම මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට පක්ෂ දේශපාලනික වෙන්නේ ඔන්න ඔය මත. මොකද හේතුව තමයි හැම වෙලාවෙම පාරිසරික දේශපාලනිකව මතුවෙන මේ පාරිසරික ප්‍රශ්නයක් ඊට පස්සේ ඒක විසඳුම් සෙවීම සඳහා බොහෝ වෙලාවට උත්සාහ දරන්නේ දේශපාලන පක්ෂ හෝ එහෙම නැත්නම් දේශපාලන ඒ ක්‍රියාවලියේ ඉන්න පුද්ගලයන් මේ ප්‍රශ්නයක් ඒ කියන්නේ මතු කරමින් ඒවා මේ ඉදිරියට ගෙන යාම සඳහා මැදිහත් වීම බොහෝ වෙලාවට වෙන්නේ අර තමන්ගේ දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යුහය ගොඩනගන්න. එහෙම නැත්නම් සමාජ කතිකාවත. එහෙම නැත්නම් සමාජයේ තුල ඒ සඳහා මේ සාකච්ඡාව ඇති කරමින් තමන්ගේ පිළට යම් කිසි ආකාරයක කණ්ඩායම ඒකරාශී කර ගැනීමේ ක්‍රියාවලිය. මෙන්න මේ වගේ දේවල් හරහා තමයි අපිට දකින්නේ මේක දේශපාලනික වීමේ, ඒ කියන්නේ පක්ෂ දේශපාලනික වීමේ ප්‍රතිඵල. දැන් අපි දන්නවා අපි පහුගිය ඉතිහාසයේ පුරාම මේ වගේ දේවල් අත්විඳා. මම හිතන්නේ නාරද මුලින් පිවිසුමේදී පැහැදිලිවම සඳහන් කරා විල්පත්තුව වගේ ප්‍රශ්නයක්. දැන් මේවා පැහැදිලිවම
මේකේ තියෙන පාරිසරික දැන් ඒක චතුර ඒකට තව මේ ගුණ පූර්ණයක් ගෙනල්ලා ඒවා විග්‍රහ කරා. ඒවැ තියෙන පාරිසරික මේවෙන් ඇතිවන ප්‍රශ්න මේ වගේ දේවල් අපි විග්‍රහ කරමින් පවතිද්දී නමුත් මේවා වෙනත් කණ්ඩායම් අරගන්නේ තව ආකාරයකින්. මොකද ඒගොල්ලෝ ඒක පැහැදිලිවම අරගන්නේ මේකට තමන්ගේ දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා වෙන මාධ්‍යයක් විදිහට මේක භාවිතා කරනවා. ඒකේ අවසානයේදී ප්‍රතිඵලය වෙන්නේ සැබෑ ප්‍රශ්නය, සැබෑ පාරිසරික ප්‍රශ්නය යට ගිහිල්ලා ඒක තුල තියෙන සැබෑ දේශපාලනික ක්‍රියාවලියත් යට ගිහිල්ලා අන්තිමේදී මතුවෙන්නේ වෙනස් පැතිකඩ. සමහර වෙලාවට දැන් අපි මේ නාරද ගත්ත උදාහරණෙම අපි තවදුරටත් ඉදිරියට ගියොත් එහෙම විල්පත්තුවක් වගේ ප්‍රශ්නයකදී ඒකේ තියෙන පාරිසරික පැත්ත, විද්‍යාත්මක පැත්ත, බලපෑම් පැත්ත ඊට අමතරව මේ අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච වැරදි සංවර්ධන මොඩලේ ප්‍රතිඵල විදිහට ඇතිවෙච්ච ඒ ක්‍රියාවලිය අවසානයේදී දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී දුන්නේ එක පැත්තකින් මේක ජාතිවාදී පැතිකඩකට ගමන් කිරීම සිද්ධ වුණා. අනිත් පැත්තෙන් මේ ජාතිවාදී පැතිකඩකට ගමන් කරලා විවිධ ජාතිවාදී කණ්ඩායම් විසින් ඒක අත්පත් කරගත්තා. ඊට පස්සේ මේකේ තියෙන පාරිසරික ප්‍රශ්නය ඊට අමතරව මේකේ පිටිපස්සේ තියෙන සංවර්ධන වැරදි සංවර්ධන මොඩලේ තියෙන තත්ත්වයේ ඒ සියලුම දේවල් පැත්තකින් තියලා ජාතිවාදී මුහුණුවරකින් මේ ක්‍රියාවලිය ඉදිරියට ගිය අවසානයේදී අවසානයක් දකින්න බැරි වුණා මේක. මොකද ඒකට එක පැත්තකින් අපිට ඒකේ අවසානයක් දකින්න බැරි වුණයි කියන අදහස සංරක්ෂණ අරමුණ ඉෂ්ට කරගන්නත් බැරි වුණා. අනිත් පැත්තෙන් මේ සංරක්ෂණ අරමුණ විදවට්ටමින් ඇති වෙන ඒකට පිටිපස්සෙන් තියෙන වැරදි සංවර්ධන මොඩලය බිඳවට්ටන්නත් බැරි වුණා. ඉතින් මේ දෙකම බිඳවට්ටන්න බැරි වීම ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වුණා. ඔබ පැහැදිලිවම සඳහන් කරා වගේ මේවා වැරදි විදිහට දේශපාලනීකරණයට ලක් වී. ඉතින් මේක ලොකු අභියෝගයක්. දැන් මේ වෙන විට අපි මුහුණ දීලා තියෙන ලොකු අභියෝගයක් තමයි ප්‍රධාන වශයෙන්ම අපි සමහර දේවල් වලට මැදිහත් වීමේදී, සමහර කාරණා වලට මැදිහත් වීමේදී අපි මේවා විග්‍රහ කරන ක්‍රියාවලියත් එක්ක අපිව උත්සාහ දරනවා යම්කිසි දේශපාලන කණ්ඩායම් වලට ලඝු කරන්න. ඒ ලඝු කරලා ඉවරලා මේකේ තියෙන සැබෑ යථාර්ථය අපි හුවා දක්වන වැරදි සංවර්ධන මොඩලය, වැරදි ආර්ථික සංවර්ධන මොඩලය අපි ඒවා පිළිබඳව ඇති කරන කතිකාවත හැම වෙලාවෙම බිඳවට්ටන්න භාවිතා කරනවා. අපි මේ ගේන අදහස් දැක්වීම එහෙම නැත්නම් අපි මේ දැක්ම අපි මේ සමාජගත කරන්න හදන උත්සාහ කරන මේ කරුණු හැම වෙලාවෙම දේශපාලනික තත්ත්වයටපත් කළා, පක්ෂ දේශපාලනික තත්ත්වයටපත් කළා ඒවා බිඳවට්ටන්න උත්සාහ කරනවා. ඒවා බිඳවැටීම හරහා අවසානයේදී වෙන්නේ මේ කරුණ බිඳවැටෙනවා. නමුත් පරිසරය සහ මේ පරිසරය බිඳවැටීම සහ ඊට අමතරව මේ පරිසරයේ බිඳවැටෙන්න බලපාපු සාධකය අඛණ්ඩව වර්ධනය වෙමින් ඉදිරියට යනවා. මේ තත්ත්වය තමයි අපි දිගින් දිගට මේ දකින්නේ. ඔව් කවුද අපිට තරුය රයි මම ඊළඟ ප්‍රශ්නය අහන්න. හලෝ මට තියෙන ඒ ප්‍රශ්නේ වෙන්නේ මේ දැන් පරිසරයට හානි නොකර ව්‍යාපාරයක් කරගෙන යාම පිළිබඳ සායනික අත්හදා බලපු කෙනෙක් විදිහට එහිදී සැලකිය යුතු කරුණු මොනවාද? උදාහරණයක් වශයෙන් පොලිතීන් වෙනුවට අලුත් අමුද්‍රව්‍යයක් භාවිතා කිරීම, ඒ වගේ දේවල් මොනවාද? ඔව් තනුජ දැන් මෙහෙම ඒක අපි මේ ප්‍රශ්නට උත්තර දෙන්නකොට අපි තේරුම් ගන්න ඕනේ පළවෙනිම එක මේ ව්‍යාපාරයක් කරනකොට අපි කොහොමද පරිසරයට හානි කරන්නේ කියන එක. එතකොට එතනදී අපිට කීප දෙයක් බලපාන එකක් තමයි අපි ව්‍යාපාරයේ ඉන්න මේ ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන කෙනා හැටියට මම කොහොමද පරිසරයට හානි කරන්නේ, ඊට පස්සේ ඒක මිලදී ගන්න පාරිභෝගිකයා, ඊට පස්සේ අපිට මේ බඩු ලබා දෙන සප්ලයි, එහෙමත් නැත්නම් අපිට මේ ඉන්න පාර්ශවකරුවන්. එතකොට විශේෂයෙන් අපි දන්නවා අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ පරිසර හානියක් හැටියට ගොඩක් මේන්ලිම අපේ ඔපරේෂනල් එහෙම නැත්නම් මේක කරන ක්‍රියාවලියදී අපි විශේෂයෙන්ම මේ අපි කියනවා මේ එනර්ජි එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියන්නේ මේ බලශක්තිය අපි කොහොමද කළමනාකරණය කරන්නේ කියලා. දැන් උදාහරණයකට දැන් අපි ගුඩ් මාකට් එක හදන කාලේ 2012 විතර අපිට තිබිච්ච අරමුණ තමයි මේ අපි දන්නා ගොඩක් සුළු මේ නිෂ්පාදකයෝ ලංකාව පුරාම හිටියා. ඒගොල්ලන් කරේ ඇත්තටම ගොවිතැනක් කරත් පුළුවන් තරම් බලනවා මේ කාබනිකව. එහෙම නැත්නම් පොහොර ගහන්නේ නැතුව අපි කොහොමද අපේ වගාව කරන්නේ, හරහා අපි කොහොමද පරිසරයට සිද්ධ කරන්න පුළුවන් හානිය අවම කරන්න කියලා හිතපු අය හිටියා. අනිත් පැත්තෙන් හිටියා අපේ මේ විසි කරන දේවල් වලින් එහෙම
එහෙම නැත්නම් අපි කුණු අපද්‍රව්‍ය වලින් අපි ඒවා නැවත ප්‍රතිචක්‍රීකරණය එහෙම නැත්නම් අපි කියන දැන් අප්සයිකල් කරනවා කියලා. එහෙම කරලා අපි ඒ හරහා භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ විසිරිච්ච පිරිසක් මේ ලංකාව වටේ හිටියා. ඒකට අපිට අවශ්‍ය වුණා ඉස්සල්ලාම මේ අය උදාහරණ විදිහට අරගෙන පොඩි නෙට්වර්ක් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ඒකට පොඩි ජාලගත කිරීමක් කරලා ඒක ලංකාවට අඳුන්වලා දෙන්න. ඒකට අපි එතනදී බැලුවේ කොහොමද අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා පරිසරයට සිද්ධ වෙන්න පුළුවන් හානිය අවම කරන්න යම්කිසි විදිහේ අපිට පණිවිඩයක් එහෙම නැත්නම් ක්‍රමවේදයක් රටතුලට අඳුරලා දෙන්න පුළුවන්ද කියන එක. අනිත් පැත්තෙන් අපි බැලුවා පාරිභෝගිකයෝ හැටියට මේ භාණ්ඩ අරගෙන යනකොට පාරිභෝගිකයන්ව අපි කොහොමද මේ භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ඒගොල්ලන්ව මේ පරිසර හානිය සඳහා අවම කරවන්නේ කියලා. දැන් උදාහරණයක් ඔබ කිව්වා වගේ පොලිතීන් භාවිතය අවම කරන එක. දැන් අපි ඊට පස්සේ බැලුවා පුළුවන් තරම් දැන් ගුඩ් මාකට් වගේ තැනකට එනකොට අපිට දැන් අපේ වගේ රටවල් වල හොඳට හෝ නරකට සමහර දේවල් සමාජගත කරනවා නම් අපිට සමාජගත කරන්න වෙන්නේ මේ ට්‍රෙන්ඩ් සෝෂල් ට්‍රෙන්ඩ්ස් හදාන්න සිද්ධ වෙනවා. එතකොට අපි කොළඹ හත් ඒ වගේ තැනකින් පටන් අරගෙන මේක පහළට අරගෙන යනවා. එතකොට එතනදී අපි ගොඩක් වෙලාවට බැලුවේ මේ ගුඩ් මාකට් එකට එනවා නම් තමන්ගේම බෑග් එකක් අරගෙන, තමන්ගේ ගෙදර ලුණු බෝතලේ අරගෙන, තමන්ගේ ගෙදර කහ කුඩු බෝතලේ අරගෙන ඇවිල්ලා එතනින් කහ කුඩු ටික පුරවගෙන යන එක, තමන්ගේ බෑග් එකෙන් පොලිතින් එපා කියලා තමන්ගේ බෑග් එකට තමන්ගේ බට්ටු ටික දාගෙන යන එක. අපි දුන්න පාරිභෝගිකයට හිතන්න පොඩි ක්‍රමවේදයක්. අපි කොහොමද මං බඩුවක් මිලදී ගන්නකොට මම පුළුවන් තරම් පරිසර හානිය අවම කරන්නේ. එහෙම නැත්නම් අපි කාබනික වගා කරපු දෙයක් රුපියලක් හරි වැඩිපුර දීලා මිලදී ගන්නේ. එතකොට ඒ හරහා අපි දන්නවා අපි පරිසරයට මුදා හරින පොහොර අපත් මේ රසායන ද්‍රව්‍ය අඩුයි කියන එක ඒගොල්ලන්ට ඒ පණිවිඩය දෙන ගමන් ඒගොල්ලන්ව අපි අවබෝධ කරා. අනිත් පැත්තෙන් තමයි භාණ්ඩ අපි ප්‍රදර්ශනය කරනකොට දැන් අපි ෆුඩ් මාකට් වගේ තැන්වල තියෙන මේ රිටේල් ෂොප් එහෙම නැත්නම් අලෙවිසැල් වල අපි ගොඩක් වෙලාවට බලනවා මේ විවිධ විදිහේ මේ අපි කියන ඔල්ටර්නේටිව්ස් එහෙම නැත්නම් අපි විවිධ ඔප්ෂන්ස් මිනිස්සුන්ට දෙන්න බලන උදාහරණයක් විදිහට දැන් කෙමිකල් ගොඩාක් දාලා මේ ප්‍රොෆිටබල් කම්පැනිස් කෙමිකල් ගොඩාක් දාලා හදන ටූත් පේස්ට් එකක් වෙනකොට අපිට බෑ දේශීයව හදන ටූත් පේස්ට් එකක් අපිට හදන්න. එහෙමත් නැත්නම් අර මොනවාද මේ ගොඩාක් වෙලාවට මේ විසිකරන ද්‍රව්‍යයක් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ පැඩි එහෙම නැත්නම් මේ ගොයන් විලින් විසිකරන පිදුරු වලින් අපිට නිෂ්පාදනයක් කරලා ඒක ටොයිලට් පේපර් එකක් විදිහට දැන් කෙනෙක් එළියට දාලා තිනවා. අන්න ඒ වගේ දේවල් හරහා අපි පුළුවන් තරම් අපේ මේ පරිසරයට හානි කරන දේවල් අවම කරලා අපි කියන එකට reduce reuse recycling කියලා අපි නැවත නැවත භාවිතා කරමින් අපේ මේ ක්‍රමවේදය චක්‍රයක් හැටියට අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. එතකොට සාමාන්‍යයෙන් ගුඩ් මාකට් එකට සම්බන්ධ වෙන කෙනෙක් ඔය ප්‍රායි එහෙම දන්නවා. මේ අයදුම් පත්‍ර ක්‍රියාවලියක් හරහා තමයි අපි ගුඩ් මාකට් එක ඇතුළට ගන්න. ඒ අයදුම් පත්‍රයේ පුරවන එකම තමයි ඒ අයගේ පළවෙනියම ඔළුව හදන ක්‍රමවේදය. විශේෂ නිෂ්පාදකයෙක් නම් අපි අහනවා ඔයා කොච්චර ජලය පාවිච්චි කරනවද? ඒ ජලය ඊළඟ මාසෙදී වට අඩු කරන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන්ද? ඔයාගේ ස්ටාෆ් එක එහෙම නැත්නම් වැඩ කරන කට්ටියව මේක හරහා දැනුවත් කරන්න පුළුවන්ද? අපේ ජල කළමනාකරණය අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ අපි යන ඔබේ එනර්ජි ඔබට බෑද මේ ඩේ ලයිට් එහෙම නැත්නම් මේ දවල් කාලේ වැඩ කරනකොට පුළුවන් තරම් ජනේල් ඇරලා හොඳ වාතාවරණයක් කරන් එළියෙන් වැඩ කරන්න බෑද? ලයිට් දාන එක අඩු කරන්න බෑද? ලයිට් දානවා නම් LED ලයිට් වලට යන්න බෑද? ඔබගේ නිෂ්පාදන අරන් නගරයට එන්න වෙනවා නම් ඔබට බැයිද මේ පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරන්න? නැත්නම් කට්ටියක් එකට එකතු වෙලා එක වාහනයක් අරන් කොළඹට එන්න බැයිද? ඊට පස්සේ අපි බලනවා අපි කොහොමද අපේ පැකේජින් අපි දැන් ගොඩක් අය ෆුඩ් මාකට් එකට දැන් එන අය දැකලා සමහරලාට මේ පොඩි ගෝනි බෑග් වල රෙදි හාල් දාලා තියෙනවා අමුරෙදි බෑග් එකක. ආයේ ඒ බෑග් එක අරන් පාවිච්චි කරනවා අපි. එතකොට අපි මේ සියලුම ක්‍රියාවලිය අපි බලන්න පුළුවන් තරම් අපි හරහා අපේ නිෂ්පාදනය හරහා කොහොමද අපි පරිසරයට සිද්ධ කරන බලපෑම අවම කරන්නේ කියලා. ඊට පස්සේ පාරිභෝගිකයොත් අපි දැනුවත් කරනවා. අපි කියන මේ ඉකෝසිස්ටම් එකක් අපි හදාගෙන යනවා. ඒක ක්‍රියාවලියක් එක මේ ක්‍රමවේදයක් අපි හදාගෙන යනවා. තව කෙනෙකුට පණිවිඩ දෙන ගමන් අපි උදාහරණයක් වෙමින් අපි කොහොමද ව්‍යාපාර කරන ගමන් පරිසරයට සිද්ධ කරන්න පුළුවන් හානිය හැකි තරම් අවම කරමින් අපි මේක කරගෙන යන්නේ කොහොමද කියලා. කවුද? මම තමයි ඊළඟ ප්‍රශ්නයක් අහන්න ඉන්නේ. මම කැමති ඔකන හරි හොඳ ළමයි. ඒ කියන්නේ පිළිවෙලට අනික් අය අහලා ඉවරනකන් ඉන්නව නේද? හරි. අපි එහෙම තමයි. අපි හොඳ ළමයි. ඔන්න දැන් ඉතින් මගේ ප්‍රශ්නේ මෙහෙමයි. සජීව චාමිකරකින් මම අහන්නේ දැන් පසුගිය වසර ගණනාවක සිට අපේ රටේ ක්‍රියාත්මක වන මහා පරිමාණයේ ව්‍යාපෘති සිදු කරන්නේ කිසිදු පරිසරික තත්ත්ව බලපෑම් වාර්තාවක් නැතිව. නැත්නම් එහෙම සිද්ධ කරත් යම් යම් බලපෑම් ඇති වෙන ඔය වාර්තා ගන්නකොට ඒක දේශපාලනික වෙන්නත් පුළුවන්. දැන් මේන් සිදුවෙන පරිසර හානිය ඇත්තටම අපිට ගණනය කරන්න බෑ. අපි මේක ළඟදීත් දැකලා තියෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් විශේෂ පරිසරවේදීන් ප්‍රමාණාත්මක මැදිහත් වීමක් සිදු කරනවද
නැත්නම් ඒ කියන්නේ බලපෑම් කරන්න පුළුවන් වාතාවරණයක් ඒගොල්ලන්ට තියනවාද? මේ මැදිහත් වීම වෙන්න ඕනේ දැන් මොකක් හරි සිද්ධියක් උනායින් පස්සේ කියලා හිතනවට වඩා ඊට පෙර කොහොමද මේ ක්‍රියාවලියට ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ කියන පොඩි අදහසක් අපිට එක්ක බෙදා ගන්න පුළුවන්. මම හිතන්නේ පළවෙනියෙන්ම මම මේ ප්‍රශ්නය තවදුරටත් මේ මොකද්ද තවදුරටත් අපි ඒකට එකතු කිරීම කීපයක් කරලා ඉවර වෙලා මම මේක මේ ගැන සාකච්ඡාවට යොමු වෙන්නම්. පළවෙනිම දේ තමයි දැන් උදාහරණයක් ඇටියට මම හිතන්නේ සඳහන් කළා කිසිදු පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලියකින් තොරව කියන. දැන් බොහෝ වෙලාවට අපි දකිනවා මේ පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය කියන එක අදවන විට පාරිසරික අනුමැතිය ලබා ගැනීමේ හුදු කාරණයක් බවට විතරක් පරිවර්තනය වෙලා තියෙනවා. ඒක එක ප්‍රධාන ගැටලුවක්. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය කියන එක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මේ ඒකේ හරහා සිද්ධ වෙන්නේ මේ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් නෙමෙයි. යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් නිවැරදි පරිදි ස්ථාපිත කිරීමේ හොඳම උපාය මාර්ගය හඳුනා ගැනීම තමයි පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලියෙන් සිද්ධ කරන්නේ. ඒ උපාය මාර්ගය හඳුනගෙන ඒක ඒ ක්‍රියාවලිය හරහා අවම බලපෑමක් වන ආකාරයෙන් උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් තිරසර ව්‍යාපෘතියක් තත්ත්වයට පරිවර්තනය කිරීමේ යාන්ත්‍රණය තමයි පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය තියෙන්නේ. නමුත් අද වන විට වෙන්නේ පෞද්ගලික කාලෙම ක්‍රියාත්මක වෙච්ච මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලදී පරිසර බලපෑම් ඇගීම් වාතාවරණ සකස් කළා. ඒවට අනුමැතියෙන් පවා ලැබුණා. නමුත් ගැටලු වෙලා තියෙන්නේ මේ පරිසර බලපෑම් ඇගීම් වාර්තාවල භාවිතා කළේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම සඳහා මිසක් නිවැරදි පරිදි මේ ව්‍යාපෘතිය විශ්ලේෂණයට ලක් කිරීම සඳහා නෙමෙයි. අන්න ඒ හින්දා තමයි මේ බිඳ වැටීම නැති වෙන්නේ. මොකද ඕනෑම සංවර්ධන ක්‍රියාවලියකදී පළවෙනිම එක තමයි ආර්ථික සංවර්ධන උපාය මාර්ගය කියන්නේ. මොකද ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකින් තොරව සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒතකොට ආර්ථික සංවර්ධන උපාය මාර්ගයෙන් පස්සේ ඒක පිළිබඳව අපි විශ්ලේෂණයට ලක් කරලා ඊට අමතරව තමයි ඊට පස්සේ තමයි ඒ සඳහා පාරිසරික මේ කළමනාකරණ උපාය මාර්ග සකස් කරන්නේ. එතකොට මේ පාරිසරික කළමනාකරණ උපාය මාර්ග සහ ආර්ථික සංවර්ධන උපාය මාර්ග නිවැරදි පරිදි විශ්ලේෂණයට ලක් කරලා මානව සම්පත කළමනාකරණය කරලා අවසානයේදී සිදු කරන භෞතිකව ගොඩනැගීම් ක්‍රියාවලිය තමයි අපි නිවැරදි සංවර්ධනයක් වෙන්නේ. ඉතින් ඒ තත්ත්වයන් අපි දකින්න ලැබුණේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම පෝට් සිටි ව්‍යාපෘතිය අපි ගත්තොත් එහෙම. මේ පෝට් සිටි ව්‍යාපෘතියේ වෙච්ච බලපෑම අදවන විටත් ඒ කියන්නේ ඊටාම දුර්වල පරිසර බලපෑම් ඇගීම් වාර්තාවක් සකස් කළා. ඒකට බලහත්කාරයෙන් අනුමැතිය අරගෙන ඒ අනුමැතිය සඳහා විවිධ රාජ්‍යයන් පවා මේ මැදිහත් වෙලා විවිධ විශේෂයෙන්ම චීන සමාගම් පවා මැදිහත් වෙලා බලපෑම් කරලා ඒවැ ප්‍රතිඵල විදිහට අනුමැතිය අරගෙන ඒකේ හානිකර ප්‍රතිඵල අදවන විටත් අපි භුක්ති විඳිනවා. දැන් මේ වෙන විට අපි දන්නවා සමුද්‍ර කාදනය කියන එක වැල්ලවත්තේ සිට මේ පානදුර දක්වා වෙරළ තීරයේ ඉතාම දරුණු මට්ටමකට වර්ධනය වෙලා තියෙනවා. ඊට අමතරව අපි මෝදර සිට ඉහළට මීගමුවටත් පහු කරමින් මේ වෙරළ කාදන තත්ත්වයන් අද වන විට වර්ධනීය මට්ටමකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකට බලපාලා තියෙනවා මේ වැරදි පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය. එහෙම නැත්නම් පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය නිවැරදි මාවතකින් තොරව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව දැන් අපි පෝට් සිටි ව්‍යාපෘතියෙන් අපි පරිබාහිරව බොහෝ දෙනෙක් වැඩිපුරම සාකච්ඡාවට ලක් වෙච්ච මාධ්‍ය පවා වලින් වැඩිපුරම අවධානයට ලක් වෙච්ච ව්‍යාපෘතියක් තමයි උමාඔය ව්‍යාපෘතිය. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය. ඒතකොට මේ ව්‍යාපෘතිය සඳහා සකස් කරපු ඉතාම දුර්වල පරිසර බලපෑම් ඇගීම් වාර්තාවට බලහත්කාරයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද වන විට පවුල් 17300ක් පමණ ප්‍රමාණයක් අද වන විටත් දරුණු පීඩනයකට ලක් වෙලා ඉන්නවා. අවතෙන් වෙලා ඉන්නවා, ජන ජීවිතයේ බිඳ වැටිලා ඉන්නවා, වගාබිම් අහිමි වෙලා ඉන්නවා, ජලය අහිමි වෙලා ඉන්නවා. මේ වගේ මේ මිනිස්සු මේ විවිධ දේවල් වලින් එහෙම නැත්නම් ජලය ගෙනල්ලා දීලා විවිධ ආහාර ගෙනල්ලා දීලා යැපෙන තත්වයට පරිවර්තනය කරලා තියෙනවා සුළු පරිමාණ නිෂ්පාදකයෝ, ආහාර නිෂ්පාදකයෝ. අවුරුදු ගාණක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච කණ්ඩායම් ටිකක් තමයි මේ විදිහට බිඳ වැටිලා තියෙන්නේ. එතකොට අපි තව මේ වගේ ගත්තොත් මේ මොරගහකන්ද කළුගඟ වගේ වාරි ව්‍යාපෘති අද වන විට ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න මොරගහකන්ද සහ කළුගඟ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අක්කර 30000කට වැඩි වනාන්තර ප්‍රමාණයක් එළිපෙහෙළි කරා. යාන් ඔය වගේ වාරි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පෞද්ගලික කාලේ අක්කර 17000ක් පමණ මේ සම්පූර්ණ එළිපෙහෙළි කිරීමට ලක්.
දැන් හම්බන්තොට ක්‍රියාත්මක කරපු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ජාලය සඳහා අක්කර 15000ක් වනාන්තර ඉදිරිපිළිගන්න. ඉතින් මේ හැම තැනකම වැරදි පරිසර බලපෑම් මැගීම් වාර්තා මත මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල අද වන විටත් අපි භුක්ති විඳිනවා. එක පැත්තකින් ජල අර්බුද ඇති වෙලා තියෙනවා. ඒ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කරාට ඒ වාරි මේ හදපු ජලාශ ජලයෙන් පුරවන්න බැරි වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘතියම මේ තව රටක ලොකු බරක් තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා අද වන විට පහුගිය දවස්වල 2017 දී අයවැයෙන් වෙන් කරා රුපියල් මිලියන 1240ක මුදලක් ගල් වැටි දාලා වෙරළ සංවර්ධනය කරන්න. ඊට අමතරව පහුගිය දවස්වල රුපියල් මිලියන 889ක් වෙන් කරලා වැලි පොම්ප කළා. ඒ සියල්ලම බිඳ වැටිලා තියෙනවා. එතකොට සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා ඒක වැරදි විදියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල අඛණ්ඩව භුක්ති විඳින්න වෙනවා. එතකොට ඒක යාන්වයටත් පොදුයි ඒ ආකාරයේ මොරගහකන්ද කළුගකට උමාවයට ඒ වගේම පෝට් සිටි ව්‍යාපෘතියට හම්බන්තොට කරපු සංවර්ධන ව්‍යාපෘතිය ඒවා අඛණ්ඩව මේ බලපෑම් ටික ඒ හානිකර තත්වයන් ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දැන් ඒකෝට දැන් මේවට වැරදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා වැරදි පරිසර බලපෑම් මැගීම් වාර්තා. අනිත් පැත්තෙන් මේවට අපි පරිසරවේදීන් වගේ ඊටාම කීප දෙනෙක් හඬ නැගීම සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ යොමු කරලා පැහැදිලිව සඳහන් කරා මේ හඬ ප්‍රමාණවත්ද කියන වගේ අදහසක්. ඇත්තටම මම දකින්නේ පැහැදිලිවම ප්‍රමාණවත් මදි. මොකද මේ ප්‍රමාණවත් මදි වෙන්න ප්‍රධානම හේතුව තමයි මේක පරිසරවේදීන්ගේ විතරක් කාර්යයක් වෙන්නේ නැහැ. මේක සමස්ත සමාජයේම කාර්යයක් වෙන්න ඕනේ. මොකද හේතුව තමයි මේ තත්ත්වයන් ඇති වෙන්න අපේ රට තුළ මේ පාරිසරික සාක්ෂරතාවය කියන එක ඉතාම පල්ලෙහා මට්ටමක තියෙනවා. ඉතින් මේ තත්ත්වය තමයි ඒ සඳහා බලපාන ප්‍රධානම සාධකය. මොකද පරිසර සාක්ෂරතාවයක් නැහැ. අපි පාසල් මට්ටමේදී පරිසරය කියලා ඉගෙන ගන්නේ මේ වෙනස්ම දෙයක්. ඊට අමතරව අපි විශ්වවිද්‍යාල මට්ටමේදී හෝ එහෙම නැත්නම් අපි මාධ්‍ය හරහා වූ මේ පරිසරය පිළිබඳව සැබෑ මේ ඥානනය කිරීමේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් මේ සමාජය දැනුම්වත් කරන ක්‍රියාවලියක් හරි විදිහට ගොඩ නැගිලා නැහැ. ඉතින් මෙන්න මේ පාරිසරික සාක්ෂරතාවය දුර්වල රටකට මේ වගේ වැරදි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙද්දී ඒ සඳහා නගන හඬ බොහෝ වෙලාවට පරිසරවේදීන් කීප දෙනෙක් විතරක් නගන හඬක් තත්ත්වයට පරිවර්තනය වෙනවා. ඒකේ ප්‍රතිඵල විදිහට ඒකට තව කණ්ඩායම් එකතු නොවීමේ ප්‍රතිඵල විදිහට මේවා විදවට්ටන්න ඉතාම පහසුයි. දැන් අපි දකිනවා පෝට් සිටි ව්‍යාපෘතියේදී මේක ඉතාම පහසුවක් වුණා. මොකද හේතුව තමයි පෝට් සිටි ව්‍යාපෘතියේදී දිගින් දිගටම අපි හඬ නැගීම් කරා පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ විදිහට දීවර කණ්ඩායම් මේ වගේ කණ්ඩායම් එකතු වෙලා මේකට හඬ නැගුවා. පෝට් සිටි විනාශය මුළු රටටමයි කියන තේමාව යටතේ ඒකට අවධානය කරන සමාජීය ඥානනීය කිරීමේ ක්‍රියාවලිය කරගෙන ගියා. නමුත් ගැටලුව උනේ මේ සමාගමට පුළුවන් වුණා මාධ්‍යයට සහ විවිධ ආගමික කණ්ඩායම් වලට මුදල් දීලා ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳවට්ටා. ඉතින් එතෙන්දී පැහැදිලිව වුණේ ඒ කියන්නේ විවිධ මූල්‍යමය සාධක මත ඒ ක්‍රියාවලිය බිඳවට්ටන්න පුළුවන් වුණා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මාධ්‍යයට පවා ඒක හැකියාව ලැබුණා. මොකද පරිසරවේදීන් විදිහට අපි මේකෙන් වෙන්න පුළුවන් විනාශය දිගින් දිගටම අවධානය කරද්දී මාධ්‍යයට පුළුවන් වුණා ඊටාම සුළු කරුණක් මේ උවාදක්වල ඉවර වෙලා ඒ සමස්තය පිටවැටීම කරන්න. මොකද හේතුව සමාජයේ ඒක පිළිගත්ත. මොකද සමාජයේ ඥානනීය කියන එක. එහෙම නැත්නම් සමාජයේ මේ දැනුම්වත්භාවය අඩු කියන එක. එහෙම නැත්නම් පරිසර සාක්ෂරතාවය අඩු කියන එක. ඒ සඳහා අපි උමාවෝයේ ව්‍යාපෘතිය ගත්තත් ඒ වගේම උමාවෝයේ ව්‍යාපෘතිය 2008 දී පරිසර බලපෑම් මැගීම් වාර්තාව ආපු අවස්ථාවේ සිට ඒක මේ 2008 අවුරුද්දේදී පරිසර බලපෑම් මැගීම් වාර්තාව නෙමෙයි 2008 අවුරුද්දේදී මුල්ගල තැබීමේ ක්‍රියාවලිය පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියෙන් පරිබාහිරව කිසිම අනුමැතියකින් තොරව බලහත්කාරයේ මුල්ගල තබන අවස්ථාවේ ඉඳලම අපි ජනතාව දැනුවත් කළා. නමුත් දේශපාලකයන් කීප දෙනෙකුට හැකියාව ලැබුණා මේකෙන් වෙන සමාජයට වෙන්න පුළුවන් යහපත පිළිබඳව කරුණු කීපයක් වාදක්වලා තමන්ගේ කණ්ඩායම් ටික දිනා ගනිමින් මේකට බලහත්කාරයෙන් අනුමැතිය ලබා ගන්නනවා මධ්‍ය පරිසර අධිකාරියෙන් හැකියාව ලැබුණා. ඉතින් මෙතෙන් පැහැදිලිව පේන තියෙන තත්ත්වය තමයි මේ සමාජය තියෙන පාරිසරික සාක්ෂරතාවම පල්ලෙහා මට්ටමක පැවතීම කියන එක හැම වෙලාවෙම දේශපාලකයන් සමහර නිලධාරීන් ඇතුළු මේ හැම කණ්ඩායමක්ම භාවිතා කරනවා. ඉතින් මේ භාවිතා කිරීම ඒ ආකාරයෙන් සිද්ධ වෙද්දී පරිසරවේදීන් කීප දෙනෙක් පමණක් හඬ නැගීම මත මේව බිඳවට්ටීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ එක පැත්තකින් අපි මේ වගේ සාකච්ඡා ඇති කිරීමේ වැදගත් වෙන්නේ මේ සමාජයේ සාක්ෂරතාව පාරිසරික සාක්ෂරතාවය අපි වර්ධනය කිරීම සඳහා පුළුල් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකර අපිට බොහෝ වෙලාවට මේ පාරිසරික අර්බුද ජය ගන්න බෑ.
මොකද පාරිසරික අර්බුද එහෙම නැත්නම් අපිට ජය ගන්න වෙන්නේ මේ පාරිසරික අර්බුද වලින් දැවැන්ත ලෙස බැට ගන්න අවස්ථාව ලබා දීලා ඒ අවස්ථාව ලබා දීුණාට පස්සේ තමයි අපි ඒකට උපාය මාර්ග හදන්න වෙන්නේ. ඒ කියන්නේ නිකන් හරියට මට මතක් වෙන්නේ 1972 පැවතිච්ච මේ විශේෂයෙන්ම මේ ස්ටොක්හෝම් සමුළුවේදී ප්‍රධාන වශයෙන්ම ඒ තත්ත්වය ඇති වුණේ එක පැත්තකින් මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට ඊට පස්සේ හරිත විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට දැවැන්ත බිඳවැටීම් වෙලා ඒ බිඳවැටීම් වෙනකොට සමාජයේ ඒ කියන්නේ මිනිස්තා දරුණු ලෙස පීඩනයට ලක් වෙන අවස්ථාවකදී තමයි මේ පාරිසරික සංකල්ප සමාජයට ගෙනියන්න හැකියාව මූලික මේ රට තුළ මේ ලෝකයේ තුළ මේ කතිකාවත ඇති කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදීත් අපිට වෙන්නේ මේ ආකාරයෙන් ගියොත් එහෙම මේ ආකාරයෙන් මේ සාක්ෂරතාවය ගොඩනැගීමකින් තොරව අපි ගියොත් එහෙම හැම වෙලාවෙම අපි මේ දරුණු ලෙස පීඩනයට ලක් වුණාට පස්සේ තමයි අපිට මේවට විසඳුම් සොයන්න වෙන්නේ. හැබැයි මේ විසඳුම් සොයන්න වෙන අවස්ථාවකදී පරිසරවේදීන්ගේ හඬට වැඩිය තව හඬවල් විශාල ප්‍රමාණයක් එකතු වෙයි කියලා හිතනවා. ඔව් සජීව ස්තුතියි. මේ අතරේ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපිත් එක්ක මේ එකතු වෙනවා දිලේක දිසානායක, කුමුදු කුමාරසිංහ, අතට කමල් දහනායක, මංජුල ගජනායක මේ වගේ අය, ඉන්දික සුපුන් අපිත් එක්ක එකතු වෙනවා අපේ වැඩසටහන නරඹන්න සජීවීව මේ වෙලාවේ. ඊළඟ ප්‍රශ්නේ කවුද යොමු කරන්නේ? නරද මේ සජීව දැන් කියපු කාරණා සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා මට. ඒක තමයි දැන් සජීව මෙකුව ලංකාවේ විශේෂයෙන් ලංකාව ගත්ත පස්සේ ලංකා පරිසර සාක්ෂරතාවයේ ලොකු අඩුවක් තියෙනවා කියලා. ඒක පරිසර ඒක ඇත්ත සමාජ ධර්ම ගත්ත පස්සේ එහෙම තමයි. හැබැයි ඒ පරිසර සාක්ෂරතාවයේ අඩු සමාජය ඇතුලේ පරිසර විනාශයන් විශේෂ සංවර්ධන ව්‍යාපෘති වුණාට පස්සේ ඒවයි තියෙන පරිසර විනාශයන් සම්බන්ධයෙන් නෙමෙයි ඒවැදී වන්දි ලබා ගැනීම වගේ දේවල් ගැන තමයි ඒගොල්ලන්ගේ උද්ඝෝෂණය මතුවෙන්නේ. ඒතකොට ඒ උද්ඝෝෂණයට නායකත්ව දෙන මේ සමාජ සංවිධානයක් තියෙනවා. ඒතකොට මේ වන්දි ලබා ගැනීම සහ ඒකෙන් යම් අගතියකටපත් වෙච්ච පාර්ශවයන් ඒ කරන සටනත් එක්ක ඇයි පරිසරය ආරක්ෂා කිරීම කියන සටන ඒකාබද්ධ කරන්න බැරි? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ මේ චතුර බොහෝ වෙලාවට අපි ඔය දෙක ඒකාබද්ධ කරන්න ලොකු උත්සාහයක් දරනවා. මොකද සමහර දැන් අපි හිතමු අපි බොහෝ වෙලාවට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි බොහෝ වෙලාවට දැන් අපි දන්නවා සංවර්ධන ව්‍යාපෘතියකදී පළවෙනි අධ්‍යයනයේදී තමයි පරිසර බලපෑම් ඇගීම් වාර්තාව හෝ එහෙම නැත්නම් මූලික ශක්්‍යතා ඇගීම හෝ එහෙම නැත්නම් ඊටත් ප්‍රථමයෙන් මූලික මේ කියන්නේ සංකල්ප ක්‍රියාවලිය එන අවස්ථාවදී තමයි බොහෝ වෙලාවට අපි මේවට මැදිහත් වීම සිද්ධ කරන්නේ. මම හිතන්නේ ඔබ සඳහන් කරා වගේ චතුර ඒ කියන්නේ අවසානයේදී ඒ කියන්නේ අවසාන අධ්‍යයන තමයි බොහෝ වෙලාවට මේ වන්දි ලබා ගැනීම ක්‍රියාවලිය කියන එක. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම දැන් අපි මෙහෙම මේ සාකච්ඡාව ගෙනියනකොට සමහර කෙනෙකුට වැරදි අදහසක් යන්නත් පුළුවන් මෙන්න මෙහෙම දෙයක් සම්බන්ධයෙන්. ඒකෝට මේ සංවර්ධන ව්‍යාපෘති ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකට අපි මේ විරුද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ සංවර්ධන ව්‍යාපෘතියකට විරුද්ධ වීමේ ඒ කියන්නේ ක්‍රියාවලිය අපි තීන්දුව කරන්නේ කොයි අවස්ථාවේදීද? අන්නේ පිළිබඳවත් යම්කිසි ආකාරයක ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපිට ගොඩක් වෙලාවට අපිට තියෙන අත්දැකීම් තමයි මේ අපි බොහෝ මේ වගේ සාකච්ඡාවලදී බොහෝ දෙනෙක් සඳහන් කරන දේ තමයි අවසානයේදී අපි සාකච්ඡාව ඒ කියන්නේ ගොඩනගමින් යද්දී කෙනෙකුට තේරෙන්නේ අපි මේ මැදිහත් වෙන්නේ එහෙම නැත්නම් අපි මේ යම් කිසි ආකාරයක පිටු දකින්න හදන්නේ මොන සංවර්ධන ව්‍යාපෘතියද කියලා. දැන් චතුර කියපු එකට මම පොඩි මූලික අදහසකුත් දීලා මේකට අපි යොමු වෙනවා. බොහෝ වෙලාවට මේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා මූලික සැලසුම් සකස් වෙනකොට අපි තොරතුරු හොයාගැනීම කරලා බොහෝ වෙලාවට මේ සංවර්ධන ක්‍රියාවලිය හරහා ඇතිවන බිඳවැටීම නිවැරදි පරිදි අවබෝධ කර ගැනීමෙන් පස්සේ තමයි මේ හඬ නැගීමට යොමු වෙන්නේ. දැන් ඒකෙන් අපි මේවා තීන්දුව කරන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි දැන් උදාහරණයක් ඇටියට ගත්තෙම ජනතාව අවතැන්වීම කියන එක සාධකයක් පමණයි. දැන් සමහර වෙලාවට අපි බොහෝ වෙලාවට අපි සාකච්ඡා කරන්නේ සමාජගත වෙන්නේ මාධ්‍ය හරහා බොහෝ වෙලාවට දකින්නේ මේ ජනතාව අවතැන්වීමේ ක්‍රියාවලිය. නමුත් අපි බොහෝ වෙලාවට අපි මේ වැඩි මූලිකව අරගන්න තව සාධක ගණනාවක් තියෙනවා. මේ සාධක කියන ඒවා සමස්තය බිඳ වැටෙන්න අවසානයේදී තීන්දුව తీරන විදිහට මතු වුණාට පස්සේ තමයි අපි ඒකට මැදිහත් වීම සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට මම මෙහෙම දැන් මේ අපි දැන් ඉතන උදාහරණ කීපයක් අරගෙන බලමු. දැන් උමා ඔය වගේ ව්‍යාපෘතියක්. දැන් උමා ඔය ව්‍යාපෘතිය 2008 අවුරුද්දේදී ක්‍රියාත්මක කරන්න මුල්ගල සැබීම් කරන අවස්ථාවේදීම
අපි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. 2008 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා තමයි අපි පළවෙනියෙන්ම මේ පළවෙනි රැස්වීම මේ පැවැත්වුවේ. රැස්වීම පවත්වලා ජනතාව දැනුවත් කළේ. මොකද මේකෙන් වෙන්න පුළුවන් බලපෑම. මොකද හේතුව තමයි අපි එතෙන්දී ඒක සඳහා තීන්දුව කරපු සාධකය තමයි දැන් අපි දන්නවා උමාඔය කියලා කියන්නේ මහවැලි කලාපයට ජලය සපයන ප්‍රධාන ගංගාවක්. අතු ගංගාවක්. ඒකට ඒ යටතේ කුෂ්කර්මාන්තයේ නිරත වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඒ ජලය වෙනත් කලාපයකට අරගෙන යනවා. ඒ වෙනත් කලාපයකට අරගෙන යන්නේ සමාන දේශගුණික කලාප දෙකකට. උදාහරණයක් ඇටියට දැන් මේ උමාඔය හදන පූල් පොළ සහ ඩයර්බා ජලාශ හදන ඒ ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශ වලට වර්ෂාපතනිය ලැබෙන්නේ ඊශාන දිග මෝසම සක්‍රිය වෙන කාලේ. එතකොට ඊශාන දිග මෝසම සක්‍රිය වෙන කාලෙටම තමයි වැල්ලවාය ඊට අමතරව මේ හම්බන්තොට වගේ ප්‍රදේශ වලට වර්ෂාපතනිය ලැබෙන්නේ. එතකොට මේ වැඩි වර්ෂාපතනිය කොහොමද අරගෙන ගිහිලා රඳව ගැනීමේ ක්‍රියාවලිය. එතකොට මේ ව්‍යාපෘතියක් විදිහට මේක දුර්වල වෙන්න තියෙන තාක්ෂණික ක්‍රියාවලිය. ඊට අමතරව එක සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය කරපු දිය පහරක වතුර තමයි තව සංවර්ධන ව්‍යාපෘතියකට අරගන්නේ. එතකොට මේ පළවෙනි සංවර්ධන ව්‍යාපෘතියත් බිඳ වැටෙනවා, දෙවෙනි සංවර්ධන ව්‍යාපෘතියත් ඒ හේතුවෙන් බිඳ වැටෙනවා. එතකොට මේවා සාධක වෙනවා. මම මේ නිකන් උදාහරණ කීපයක් අතර අරගන්නේ. එතකොට මේ සාධක ගණනාවක් මත මේකේ ඊට අමතරව උමං තැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන්න පුළුවන් සාධක බලපෑම් මේ වගේ සියලුම දේවල් අපි විග්‍රහ කරගත්තට පස්සේ තමයි මේවට මැදිහත් වීම සිද්ධ කරන්නේ. එහෙම නැතුව දැන් ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකට විරුද්ධ වීමේ ක්‍රියාවලියක් නෙමෙයි. එතකොට පැහැදිලිවම දැන් ඔබ සඳහන් කළා වගේ අවසානම අවස්ථාවක තමයි සමහර වෙලාවට අපි මේ වන්දි ලබා ගැනීම එහෙම නැත්නම් අවතැන් වෙන ක්‍රියාවලින් එක මේ ජනතාව ඒකරාශී කරන්න උත්සාහ කරන්නේ මේ වගේ ක්‍රියාවලියක් බිඳවට්ටන්න. ඒ කියන්නේ බලපෑම් කරලා එහෙම නැත්නම් නීතිමය ක්‍රියාවලියකට ගිහිල්ලා. ඉතින් ඊට ප්‍රථමයෙන් මේ පිළිබඳව පළවෙනි අදියර තමයි මේ ප්‍රශ්නේ පිළිබඳව පුළුල් විග්‍රහයක් කරගන්න. එතකොට මේ පුළුල් විග්‍රහය මත තමයි අපි යන්නේ. හැබැයි නමුත් ගැටලුව වෙලා තියෙන බොහෝ වෙලාවට මේ සාධක කියන ඒවා බොහෝ වෙලාවට ජනතාවක් එච්චර වැළඳගන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි දන්නවා උමාඔය ව්‍යාපෘතියේදී පළවෙනි සංකල්පයේ 1992 දී තමයි මේ ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කළා. ඒතකොට ආසියානු සංවර්ධන බැංකුව මූලික સિદ્ધාන්ත දෙකක් මත තමයි මේ ව්‍යාපෘතිය මේ ප්‍රතික්ෂේප කරේ මූල්‍යමය ප්‍රතිපාදන දෙන එක. මොකද ඒක තමයි පළවෙනි එක තමයි එක සංවර්ධන ව්‍යාපෘතියක් ඇත්තේ සංවර්ධනය කරපු මේ ව්‍යාපෘතියකට අරගත්ත ජල මූලාශ්‍රයක් තව ප්‍රදේශයකට ගෙන යාම. ඒ හරහා මේ ව්‍යාපෘති දෙකම බිඳ වැටෙනවා. අනිත් එක තමයි එක ගංගාවක ජලය තව ගංගාවක් ද්‍රෝණියකට අරගෙන යාම හරහා පළවෙනි ගංගා ද්‍රෝණිය ඇතුලේ ජීවත් වෙන සියලුම මිනිසා ඇතුළු ජෛව ප්‍රජාවගේ ජල අයිතිය අහිමි වෙනවා කියන්නේ. අන්න එතෙන්දී තමයි අර බයෝසෙන්ටිසම් කියන සංකල්පය මතුවෙන්නේ. ඒ කියන්නේ එක ගංගා ද්‍රෝණියක් කියලා කියන්නේ ඒක මත ජල ජීවිතයක් ගොඩ නැගෙනවා. ජෛව ප්‍රජාවක් ගොඩ නැගෙනවා. ඒක වෙන පැත්තකට අරගෙන යනවා කියලා කියන්නේ ඒ සමස්තය බිඳ වැටීමට ලක් වෙනවා. ඒතකොට ඒක සිද්ධාන්තය. දැන් අපි ඔය දේවල් මේ සමාජගත කරන්න ගියාට සමාජයේ මේ දේවල් වැළඳගන්නේ. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජයේ සාක්ෂරතාවයක් නැහැ. ඒතකොට අපි මේ වගේ අවස්ථාවකදී අපි උපාය මාර්ගයක් විදිහට භාවිතා කරනවා මේ අවතෙන් වෙන ජනතාවට වෙන්න පුළුවන් පීඩනයන්, ඒවැය තියෙන තත්ත්වයන්, ඒවා ඒකරාශී කරගෙන ජනතාව ඒකරාශී කරගෙන මේ සමස්තය වෙන්න පුළුවන් හානිය පිටුදකින්න මැදිහත් වීම සිද්ධ කරනවා. සජීව කියන එකට මම එකඟයි. මම කියන්නේ එකඟ වෙමින් මම මතු කරන්න හැදුවේ ඒකට වඩා වෙනස් කාරණාවක්. ඒ කියන්නේ අපිට ඒක අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන වෙන හේතුවක් තියෙනවා කියලා මට හිතෙන්නේ. මොකද දැන් අපි දන්නවා මිනිස්සු ගත්තාම තමන්ටම තමන්ගේ වගාවටම හානි කරන අලියා මරුණාට පස්සේ ඒ අලියා වෙනුවෙන් දාන දෙන මිනිස්සු ඉන්නේ. ගහක් කපන්න කලින් ගහට වැදලා ගහ කපපු මිනිස්සු. ඒන ගිනි තියනකොට මගේ හේන ගිනි තියන්න හදන්නේ කියලා සතුන්ට මේ බේරලා යන්න කියලා කියපු මිනිස්සු ඉන්න සමාජයක්. ඒතොර ඒ සමාජයේ පරිසරය සම්බන්ධයෙන් මම කියන්නේ පාරිසරික තැකීම් වාර්තා සහ ඒකට දාලා න්‍යායික කාරණා සම්බන්ධයෙන් කියන දැක්මක නායකත්වයට යටත්ව මෙන්න මේ කියන මේ මිනිස්සුන්ගේ පරිසරය සම්බන්ධයෙන් කලින් තිබිච්ච හැඟීම අපිට අවදි කරගන්න අපි අසමත් වෙලා තියෙනවා කියලා අදහසක් මට තියෙනවා. මම මේ ඒ කාරණාව තමයි අර සටනත් එක්ක ඒකාබද්ධ කරන්න බැරිද කියලා හෙව්වේ. ඔව් මම හිතන්නේ ඔබ කියපු එක ඉතාම නිවැරදි. නිවැරදි කියන එකේ අදහස වෙන්නේ අපි අසාර්ථක වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ දැන් උතුම්ම තිබ්බ සමාජයක අදවන විට තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය සමාජයක් දැනුවත් වෙන ක්‍රියාවලිය තීන්දුව වෙලා තියෙන අදවන විට දේශපාලඥයන් මත. ඊටාම පැහැදිලිව සඳහන් කරොත්. ඉතින් ඒ මත අපි මේ ගොඩනගන්න හදන බොහෝ කරුණු කාරණා බිඳවට්ටන්න ඊටාම පහසුයි. ඉතින් ඒ මත මොකද හේතුව තමයි අපි බොහෝ වෙලාවට මේ වගේ දෙයක් පිළිබඳව මැදිහත් වෙනවට වැඩිය
මේ මාධ්‍ය හරහා සහ දේශපාලන ක්‍රියාවලිය හරහා ඇති කරන බලපෑම එහෙම නැත්නම් ඒ ඇති කරන සාකච්ඡාව තුළින් තමයි මිනිස්සු තීරණ ගැනීම මේ අවසානයේදී අදවන විට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක තමයි අපිට මේ ඔබ සඳහන් කළා වගේ මේ හැම තැනකම අපිට දකින්න ලැබිච්ච තත්ත්වය. ඉතින් එක පැත්තකින් ඔබ සඳහන් කළා වගේ එක පැත්තකින් අපි අසාර්ථක වෙන්න මේ සඳහා බලපාන ප්‍රධාන සාධකයේ විදිහට මට මේ කියන්නේ බොහොම කෙටියෙන් කියන්න වෙන්නේ අපි මේ දේවල් බොහෝ දේවල් සඳහන් කළාට අවසානයේදී දේශපාලඥයෙකුට පුළුවන් ප්‍රාදේශීය දේශපාලඥයෙකුට හෝ ජාතික මට්ටමේ දේශපාලඥයෙකුට හැකියාව තියෙනවා මේ සියල්ලම බිඳවට්ටලා මේ ජනතාවගේ ඒ කියන්නේ මේ අරගලයක් ඉතාම මේ කෙටි කාලයක් තුළදී බිඳවට්ටලා. ඒක උමාවයටත් අපි මේ විදිහටම අත්දැක්කා. යාන්නුවේට අපි මේ විදිහටම අත්දැක්කා. මොරගහකන්ද කළුගඳු ව්‍යාපෘතිවලදී අත්දැක්කා. ඊට අමතරව අධිවේගී මාර්ගවල ව්‍යාපෘතිවලදී අපි අත්දැක්කා. ඊට අමතරව අපි ගත්තොත් මොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාර ව්‍යාපෘතියේදී අපි දැක්කා. ඊට අමතරව උත්සිටි ව්‍යාපෘතියේදී අපි දැක්කා. හම්බන්තොට මත්තල ව්‍යාපෘතියේදී අපි දැක්කා. ඒක හැබැයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලඥයින්ට ඒක ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච එකම එක අවස්ථාවක් අපිට තිබුණා. මේ මෑත ඉතිහාසය තුල ඒ තමයි මේ මුලින්ම මේ මත්තල ගුවන්තොටුපළ හදන්න ඉස්සෙල්ලා වීරවිල ගුවන්තොටුපළ හදන්න උත්සාහ කරන අවස්ථාවකදී වීරවිල ප්‍රදේශයේ ජනතාව ඒකරාශී කරමින් මේ ක්‍රියාවලිය විදවට්ටන්න පුළුවන් වුණා. හැබැයි ඒකට බලපෑව එක සාධකයක් තමයි ඒ හිටපු කණ්ඩායම් ටික එකම දේශපාලන ප්‍රවාහයක් තුල ක්‍රියාත්මක වුණාට වීම සිද්ධ වුණාට වුණුත් ඒක විදවට්ටන්න යම්කිසි දායකත්වයක් ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදවට්ටීමේ හැකියාව ලැබුණේ. ඉතින් මේක ටිකක් මේ ප්‍රායෝගික තත්ත්වයේ තුලදී චතුර විග්‍රහ කරන එක මේ දැන් අපි අර සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ වගේ දේවල් විදවැටෙන්න මෙන්න මේ සාධක බලපානවා කියලා. නමුත් මේක ප්‍රායෝගික යථාර්ථය නම් අවසානයේදී මේ සියලුම දේවල් දේශපාලඥයින්ගේ කියන්නේ පක්ෂ දේශපාලනික ක්‍රියාවලියක් කරා තමයි අවසානයේදී තීන්දුව වෙන්නේ. මේ මට ඒකට ස්තුතියි සජීව. රායි ඒකටම ප්‍රශ්නයක්ද නැත්නම් අචලට මට ප්‍රශ්නයක් යොමු කරන්න පොඩි අදහසකුත් තියෙනවා. ඔයාට ඉස්සෙල් අවස්ථාව වුණා. මට අච්චරගෙන් ප්‍රශ්නයක් අහන්නත් තියෙනවා. හැබැයි අදහසක් ඒකට එකතු කරන්න ඕනේ. හැබැයි ඒකත් එක්කම නාරද මම කියන්න ඕනේ මේ රවින්ද්‍රව අපේ ඩිස්කෂන් එකට එකතු කරගන්න මම හිතන්නේ හදනවා බලනවා අපිත් එක්ක එකතු වෙන්න පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් ඔෆ්ලයින් වැඩ ටිකක් තියෙනවා. අචලා නෑ මම ඇත්තටම මේ දැන් මේ අපිට ඉස්සරලා රවින්ද්‍ර පැහැදිලි කරානේ මේ චතුරගේ ප්‍රශ්නයට දැන් මට හිතෙනවා මම තුන්වෙනි පාර්ශවයක් විදිහට මේ ගැටලුව දිහා බලන විදිහ ටිකක් වෙනස් කියලා මට ඒ අදහසක් දෙන්න හිතුණා. මොකද ඒකට හේතුව අපි දන්නවා අපේ රටේ මේ සංවර්ධන ව්‍යාපෘති හරහා සිද්ධ වෙන පරිසර හානිය අපි දන්නවා ඒක ඊටාම ඒක අපි ඒක අඩු වැඩි විදිහට අපිට බලපාන ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයකට ආර්ථික විද්‍යාව මේ කියන්නේ ආර්ථික විද්‍යාව සම්බන්ධව දරන ඒ කියන්නේ අදහසක් තියෙන කෙනෙක් හැටියට මට උනත් සමහර වෙලාවට දැන් අපි ආර්ථිකයේ පැත්ත බැලුවට අපිට තොරතුරු සම්බන්ධව ඒ කියන්නේ ලංකාවේ පරිසර ගැටලු සම්බන්ධ ව්‍යාපෘති හරහා සිද්ධ වෙන මේ බලපෑම සම්බන්ධ වෙන තොරතුරු ඇත්තටම ඊටාම අඩුයි. ඒකට පළවෙනි චෝදනාව තමයි මට නම් තියෙන මොකද ලංකාවේ පරිසරවේදීන්ව එකතු කරගෙන එක තැනකට ගේන එකම ලොකුම අභියෝගයක්. මොකද ඒ අය ඒ සමහරට එකට වැඩ කරන එක හරිම අඩුයි. මොකද අපි දන්නවා ගුඩ් මාකට් හදන කාලේ අපි පරිසරවේදීන්ගේ උපදෙස් ගන්න ගියාම එයා එකතු කරගන්න එකම පළවෙනිම ගැටලුවක්. දෙවෙනි එක තමයි මොවුන්ගේ භාෂාව සාමාන්‍ය පොදු ජනතාවගේ මට්ටමට නොයන එක. ඒ කියන්නේ සමහර වෙලාවට ඔවුන්ගේ තියෙන මේ සමහරවල් ඔවුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදය වෙන්න පුළුවන්. ඔවුන්ගේ මේ කරන ක්‍රමවේදය හැබැයි ඒක ජනතාවට හිතයිශී ජනතාවට මිත්‍රශීලී එකක් නෙමෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට මේ පරිසරවේදීන් නගන හඬ එච්චර ඇට්‍රැක්ටිව් නෑ. අපි කියන්නේ එච්චර ගණන් ගන්න. නිකන් ඒක වැඩක් නෑ කියලා යනවා. හැබැයි දේශපාලඥයාගේ ඒක ඊට ඉස්සරහට එනවා. තුන්වෙනි කාරණේ තමයි මේ ජනමාධ්‍ය කියන එක. අපි දන්නවා අපි විල්පත්තු ප්‍රශ්නය එච්චර හොඳට සමාජගත වෙන්න හේතුව ඒක විවිධ මාධ්‍ය ආයතන සමාජ ජාලා මේවා ඔක්කොම නිකන් ඒක අතර මම අර කිව්වා වගේ එක මේ ට්‍රෙන්ඩ් එකක්. ඒ මැද එක කණ්ඩායමක් එකට හැදුනා. ඒකතු ඊට පස්සේ හැමෝම එකට එකතු වෙන්න පටන් ගත්තා. එතකොට ඒ විල්පත්තුවට දීපු වැදගත්කමම අපිට දෙන්න තිබුණා
අනිත් සියලු දේවල් වලට අපි එතකොට ගොඩක් වෙලාවට ඒක අවම කරන දෙන්නෙක් හෝ තුන් දෙනෙක් පරිසරවේදියෝ එකතු වෙලා හඬ නගනවා. ඒක ඇත්තටම වැඩක් නැති හඬක් බවට පත් වෙනවා පස්සේ කාලීනව. එතකොට මම නම් දකින්නේ මේ ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් හැටියට පළවෙනිම කාරණේ ලංකාවේ පරිසරවේදියෝ මීට වඩා එකතු වෙන්න ඕනේ. එක ප්ලැට්ෆෝම් එකකට එන්න වෙනවා කොහෙදී හරි. දෙවෙනි එක තමයි කොච්චරක් දුරට මේ සමාජ ආයතනවල අපේ පරිසරවේදීන් රිප්‍රසන්ට් කරනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම ආර්ථික විද්‍යාව ගැන කතා කරුවට මම පරිසරයට ආදරේ නිසා මම ඒක රැකගනිමින් යන වැඩේ බලනවා. ජනමාධ්‍ය ආයතන අපිට පරිසරවේදී හොයාගන්න නැහැ. ඒගොල්ලන් කතා කරන්නේත් නැහැ. එතකොට අපේ යුතුයකම තමයි පරිසරය කියන එක පරිසරවේදියෙකුට ලඝු කරනවද එහෙම නැත්නම් මේ සමාජයේ සියලු තැන් වලට අපි මේක ඔබවනවද? සමාජය හරහා මේ පණිවිඩය ගෙනියනවද කියන එක අපේ පරිසරවේදීන්ට හිතන්න සිද්ධ වෙනවා. එතකොට අපි අර පරණ යල් පැන ගිය අව්‍යානස් කරනවා කියන එකෙන් එහා ගිහිල්ලා ක්‍රමවේදයක් අපිට අපේ රටට ගේන්න වෙනවා කියන එක තමයි මම නම් තුන්වෙනි පාර්ශවයක් විදිහට ඔය ප්‍රශ්නේ දිහා දකින්නේ. හොඳයි මේ වෙලාවේ අපිත් එක්ක නැවත වතාවක් අපි හිතවතා එකතු වෙනවා මේ ඔබ විනාඩි 5 අදහස් දැක්වීම අතරවාරයේ ඔබ සමගෙන ගිය නිසා නැවත වතාවක් මම දන්නේ ඔබට මේක ෆලෝ කරන්න හම්බුණාද කියලා. මේ මොහොතේ මේ රටේ පරිසරයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව විවිධ ප්‍රශ්න නැගුවා. මම හිතන්නේ ප්‍රශ්න වලින්ම යමු කියලා දැන් ආයෙ නැවත වතාවක් අදහස් දැක්වීමට වඩා. අපි බලමු ඔහුට ප්‍රශ්නයක් යොමු කරන්න. නැත්නම් පොඩ්ඩක් ඉන්න කියලා රායිගේ ප්‍රශ්නේ අහලා ඉන්නකෝ. හරි මම අචලගෙන් එහෙනම් ආයි ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ අපි රවින්ද්‍රගෙන් අහමු. අචල දැන් මේ කියපු දෙයක් මේ ඇට්‍රැක්ටිව් දැන් ඔයා කියපු දෙයක් මම ටිකක් බිල්ඩ් කරනවා මේ අපි දැන් මේ එන්වයරන්මන්ටලිස්ට් එකතු වෙලා ආයි කියන දේවල් කොහොමද ජනතාව අතරට යනකොට ඒක කොහොමද ඇට්‍රැක්ටිව් වෙන්නේ කියන ප්‍රශ්නේ ගැන ඔයා පොඩ්ඩක් කතා කරා. දැන් මට ඕනේ දැන් අපේ දේශීය ව්‍යාපාරිකින්ට පරිසර හිතකාමී ව්‍යාපාරයක් කරන්න පුළුවන් අවස්ථා ගැන කතා කරාම කොහොමද අපි ඒකත් ඇට්‍රැක්ටිව් කරන්නේ කොහොමද අපි ඒක ප්‍රොමෝට් කරන්නේ and ඊට අමතරව මේවට මොන වගේ අත්දැක පහසුකම් ලබා දෙන්න සිද්ධ වෙනවද ඒ කියන්නේ ආණ්ඩුවක් වශයෙන් හෝ ඒ කියන්නේ අපි මෙහෙම එක හා සමානව හිතන පිරිසක් වශයෙන් අපි කොහොමද ඒ වගේ යක්තර පහසුකම් ලබා දෙන්න ඒ සමාජයට ඒ පිරිසට උදව් කරන්නේ කියන ප්‍රශ්නේ. ඔව් රායි ඇත්තටම එතන ඔයාම ඒකට උත්තරේ දුන්නා. ඒ කියන්නේ ඒක එකම කාරණේ තමයි අපිට යම්කිසි මතවාදයක් ගොඩනගලා ඒක සමාජගත කරන්න නම් ඒක අපි තනි පුද්ගලයෙක් නෙමෙයි අපිට කණ්ඩායමක්. ඒ කණ්ඩායම කොච්චර ශක්තිමත්ද කියන කාරණේ හරියම වැදගත් වෙනවා. දැන් උදාහරණයකට කියන්නේ ෆුඩ් මාකට් පටන් ගන්න කාලටත් කලින් කියන්නේ මගේ ඇත්තට මම විවිධ රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල රස්සාව කරා. මේක පටන් ගන්න කලින්. ඒ කාලේදී අපි මම අත්දැකපු පෞද්ගලික දේ තමයි අපේ දේශීයව වගා කරන නිෂ්පාදන තිබුණා මේ දේශීය නිෂ්පාදකයෝ පරිසරය ගැන හිතමින් කරන දේවල් තිබුණා. හැබැයි මේවා විවිධ ආයතන සමහරලාට මේවා බහුජාතික සමාගම් වෙන්න පුළුවන්. මේ අය ගොඩක් වෙලාවට කරලා තිබුණේ ආපෝ ඒවා කාලා වැඩක් නැහැ. අපිරිසිදුයි අපිලි වෙලයි මේවා එච්චර අවශ්‍ය නැහැ කියලා මුළු ගන්නලා තිබුණා. ඔයගලට මතකයි සමහර වෙලාවට මේ දේශීය හාල් විකුණන කඩේකට ගියපුවාම හරි ලස්සනක් නැහැ ආස හිතෙන්නේ නැහැ. එතකොට මම සහ මගේ කණ්ඩායම අපි ගුඩ් මාකට් එක හැරෙලා අපි කරේම ඉස්සරලාම මේක කොහොමද මිනිස්සුන්ට ආස කරන්නේ මිනිස්සුන්ට මේ අදහස මේක අපි එකපාරට ගිහලා ඒගොල්ලන්ට කියවනේ නෑ අපි දේශීය ආර්ථිකය නගන්න ඕනේ පොලිතින් එපා අපිට මේව කිව්වොත් කවදාවත් අපිට මිනිස්සුන්ව ප්‍රායෝගිකව මේ ක්‍රමවේදයට ගන්න අමාරුයි. අපි මුලින්ම කරේ අපි හොයලා බැලුවා බේසිකලි මේවා කරන අය කොහෙද ඉන්නේ. ඊට පස්සේ ඒ අයව අපි අධියර දියුණු කරන්න පටන් ගත්තා. කොහොමද ඒගොල්ලන්ගේ හොඳ හාල් ටික ටික පිරිසිදු කරන්නේ කොහොමද? මේකේ ගල් වැලි ඉවත් කරන්නේ කොහොමද? පොහොර දැම්මේ නැත්තම් මේකට ලේබල් එකක් ගහන්නේ කොහොමද? මේකට හොඳ උරයක් හදන්නේ කොහොමද? මේ පුංචි දේවල්. හැබැයි මේක ඇට්‍රැක්ට් කරන්න පටන් ගත්තා. සුපර් මාකට් එකේ තියෙන හාල් පැකට් එකකුයි මේ මිනිස්යාගේ හාල් පැකට් එකේ ලොකු වෙනසක් අපි තියන්න ඉඩ තිබ්බේ නැහැ. ඊටත් වඩා එහාට ගිහලා අපි කොහොමද මේ විදේශීය මාකට් එකකට මේගොල්ලන්ව යවන්න පුළුවන් විදිහේ ක්වොලිටි එකක්ම අපි හදලා ඒක අපේ දේශීය මාකට් එකට අපි ඉන්ට්‍රොඩියුස් කරා. ඒතර ගුඩ් මාකට් එකට ආපුවාම ඔයගොල්ලන් දකින්න ඇති එතන අපිට වෙනකම් වෙන පිටරටකට ගියා වගේ හිතෙන්නේ. නිකන් බීච් පාටි එකක්ද මන්ද කියලා හිතන්නේ. කීක විවිධ මිනිස්සු ඉන්නවා. ඇයි එහෙම හිතෙන්නේ? අර ඒකේ පොඩි ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ගියපුවාම ආපහු වෙන්න හිතෙනවා.
එතකොට අපි දන්නවා ෆාස්ට් ෆුඩ් කඩේකට ගිහපුවමත් ඒ වගේ. මෙතන ටිකක් ඒ වගේ හැබැයි කන්න තියෙන හොඳ දෙයක්, දේශීය දෙයක්. පොලිතින් මෙතන නෑ, විසි කරන්නේ නෑ, එනර්ජි එක අඩු කරලා තියෙනවා. මිනිස්සු එකට එකතු වෙලා කලෙක්ටිව් දේවල් කරන්නේ. එතකොට අපි යන්නේ ඒ පරිසරය එතන හැදුවා. ඊට පස්සේ අපි හිමින් අපේ මතවාදයේ ගොඩ නැගුවා එතන. අපි කොහොමද අපේ මේ කට්ටිය එකට එකතු වෙලා කණ්ඩායමක් විදිහට එක දැන් අපි ගොඩක් වෙලාට මේ අනුරාධපුර පැත්තෙන් එනවා නම් අපි කියනවා මේ එක වාහනයක් එන්න කට්ටියකට එකතු වෙලා. එතකොට එතන කම්පිටිෂන් එකක් අපි හැදුවේ නෑ. අපි අර ෂෙයාරින් ඉකොනොමි කියන එක අපි හැදුවා. කොහොමද අපි එකිනෙකා මමත් දියුණු වෙන ගමන් තව එක්කෙනෙක් දියුණු කරන්නේ, මගේ කණ්ඩායම දියුණු කරන්නේ. ඒ හරහා අපි කොහොමද පරිසර සංරක්ෂණයට දායක වෙන්නේ? අපි විවිධ වැඩසටහන් යනවා. දැන් අද වෙනකොට අපි ගොඩක් අය සෝලර් පවර් වලට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ කැලිකසල වලින් මීතේන් වායුව හදනවා. ඒ හරහා ගොඩක් ඒගොල්ලන් මේ ආහාර නිෂ්පාදනය කරනවා. එතකොට අපි මේ දැන් අපි ඔය සත්ත්ව පාලනය වගේ දේවල් වලට විශාල විවිධ බලපෑම් කරමින් අපි ඔය පරිසර හිතකාමී සත්ත්ව පාලන වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ඒවත් එහාට ගිහිල්ලා තව මේ වීගන් එහෙමත් නැත්නම් මේ සත්ත්ව ආහාර වලින් තොර දේවල් කොහොමද මේ සත්ත්ව ආහාර නොවන මේ වීගන් කියන එක අපි කොහොමද හදන්නේ? එතකොට ඒවා කොහොමද අපි මිනිස්සු අතරට ගෙනියන්නේ? ඒවා කොහොමද මීට වඩා රස කරන්නේ? එතකොට මේ විශාල ක්‍රමවේදය, මේ ආර්ථික ක්‍රමවේදයම අනිත් පැත්ත ගන්න නම් අපිට ගන්න වෙන්නේ අපේ මතවාදය අපේ ඔළුවේ තියාගෙන ඉතාම පුංචි අධීරයයි. ඊට පස්සේ මට කිව්වා කොහොමද මේ රජය මේකට යටිතල පහසුකම් දෙන්නේ කියලා. එතකොට පළවෙනිම කාරණේ තමයි මමයි තව 10 දෙනෙකුයි ගිහලා රජයට කිව්වට වැඩක් නැහැ අපිට මේකට යටිතල පහසුකමක් දෙන්න කියලා. අපි අද වෙනකොට 1200කට අධික ප්‍රමාණයක් රට ඇතුලේ හදලා ඒ ව්‍යාපාරය ඇතුලේ තව 10000ක් 5000ක් 20000ක් 30000ක් විතර මිනිස්සු මේව ඇතුලට එකතු කරලා එතකොට සමහරවිට මේ උදාහරණයක් ගත්තොත් එහෙම චීස් හදනවා නම් ඒ චීස් හදන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි මුළු ගමක්. ඒ ගමේ කට්ටිය එකතු වෙලා තමයි තමන්ගේ ගමේ කිරි ටික එකතු කරලා එක ගෙදරක බ්ලූ චීස් හදනවා නම් තව ගෙදරක ක්‍රීම් චීස් හදනවා. තව ගෙදරක ඒ විදිහට මුළු ගමක් තමයි එකට පිබිදෙන්නේ. එතකොට ඒ වොයිස් එක තමයි අපි අරගෙන දේශපාලඥයෝ ගාවට යන්නේ. දැන් අද වෙනකොට අත්‍තරම ගත්තොත් දේශපාලඥයෝ ගාවට අපි යනවට වඩා ඒගොල්ලන් අපේ ගාවට එන්නේ. අපි ඒ සිස්ටම් එක හැදුවා. එතකොට ඡන්දේ ගන්න මේ ගමට යනවා නම් දේශපාලඥයාට අර කියන යටිතල පහසුකම් ටික හදන්න සිද්ධ වෙනවා. එතකොට අපි කරන්න ඕනේ අපේ මේ ක්‍රමවේදය ක්‍රියාවලිය පුළුවන් තරම් ජනතාව අතරට යන ගමන් ඒක ජනගත කරන ගමන් මිනිසුන්ට මේකේ ප්‍රතිලාභ පෙන්වන ගමන් තමයි අපේ මතවාදය අපි ගොඩ නගන්න ඕනේ. අපි රකින්න ඕන දේවල් රැක ගන්න ඕනේ. එතකොට අපි දැන් අද වෙනකොට අපි දන්නවා ගුඩ් මාකට් එක කියලා කියන්නේ එක්තරා විදිහක බලපෑම් කණ්ඩායමක්. අර පැත්තෙන් පාරිභෝගිකයෝ එකතු වෙනවා, මේ පැත්තෙන් පරිසරවේදීන් අධ්‍යාපනඥයින් ගොඩාක් කට්ටිය එකතු වෙච්ච තැනක්. එතකොට අපි අද දෙනකොට ප්ලැට්ෆෝම් එකක් වෙලා. ඒක කරන්න නම් අර මං කියනවා වගේ අපි ගාව ප්‍රායෝගික විසඳුම් තියෙන්න ඕනේ. අපි ගාව හරිම නිර්මාණශීලී විසඳුම් තියෙන්න ඕනේ. සහ අපි සරල වෙන්න ඕනේ. එහෙම තමයි අපිට මේ කියන මතවාද ජනතාවට ගෙනියන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි අචලා. මේ දැන් රවින්ද්‍ර මේ වැඩේට පොඩ්ඩක් පටලව ගන්න ඕනේ නිසා ඊට කලින් අපිට ආපු කමෙන්ට්ස් දෙකක තියෙන කාරණා දෙකකුත් මම සඳහන් කරන්නම්. රවින්ද්‍රට මේක වැදගත් නම් මේකත් එකතු කරගෙන කතාව කරන්නට පුළුවන්. මෑත කාලීනව සිදු වූ පාරිසරික මේ ඇවිල්ලා දිලේක දිසනායක ලියන්නේ මෑත කාලීනව සිදු වූ පාරිසරික හානි වලට මාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ විරුද්ධත්වයක් ගොඩනැගුණද ඒ සඳහා නිසි උත්තරයක් හෝ ක්‍රියාමාර්ග ගැනීම සිදු නොවුණා. ක්‍රියාමාර්ග නොගැනීමට කාලීනව මුහුණ දෙන්න වන කොවිඩ් ප්‍රශ්නය පෙන්වුවද පාරිසරික ප්‍රශ්න එම කාලීන තත්ත්වය මත යටපත් කරන්න පුළුවන්ද? එහෙම වුණොත් වෙන්නේ ගැටලුව වැඩිවීමක් නොවේද? ඒ පාරිසරික ගැටලු මගහැරීම පිළිබඳව මොනෑම හෝ ක්‍රියාවලියක් සිදුවන්නේද කියන එක දිලේක සඳහන් කරලා තියෙනවා. නුවන්ති ලක්ෂානීය මෙහෙම කමෙන්ට් එකක් දාලා තියෙනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිදු කරන පරිසර විනාශය අති විශාලයි. පස්චාවාරම කැලෑලි කිරීම ඇතුළු කාරණා හැටියට සිදු කරන විනාශය අති විශාලයි. හම්බන්තොට කුරුළුවින ඉදිරිපිට රාජපක්ෂ ගල්මෝල වටකර අක්කර 30ක පමණ භූමියක් එලිපෙහෙලි කිරීම සහ එම භූමිය වටකර දැවැන්ත කාණුවක් කපා ඇත. මෙවැනි විනාශයක් තුළින් සිදුවිය හැකි තත්ත්වය බරපතලයි. මේට වගකිව යුතු ආයතන හා එම ආයතන වල කාර්යභාරය කුමක්ද කියන එක සඳහන් කරලා තියෙනවා. දිසා කෝණාර පරිසරය රැගෙන අද ප්‍රමුඛ අවශ්‍යතාවයක් කියලා සඳහන් කරලා තියෙනවා. මහේෂ් ගලබඩාරච්චි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. තාරකා විජේතුංග ඔක්කොම අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා. එතකොට මේ පරිසර අගයෙන් වාර්තා ගැනීම සම්බන්ධව අපි කතා කළා සජීව පෙර. රවින්ද්‍ර මේ දැන් මට කියන්නේ මේ කාරණා දෙකත් එකතු කරගෙන මේ මොහොත තුල මේ සිද්ධ වෙන පරිසර විනාශයන් වළක්වා ගැනීමට එක පැත්තකින් ජනතාවගේ අවදිය ප්‍රමාණවත්ද? සමාජ ජාලාවලදී සමහර විට සිද්ධ වෙන්නේ ඒක ඇතුළේ කෑ ගහලා හිත සතුටු කරගෙන පැත්තකට වෙලා ඉන්න එක සමහර වෙලාවට වෙන්නේ. එතනින් එහාට යන්නේ නැති ආකාරයක් අපිට පේන්න තියෙනවා. මේක ග්‍රවුන්ඩ් එකට එන එක මහ පොළොවට එන පරිසරය ආරක්ෂා කර ගැනීමේ සැබෑ ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ කොහොමද? එතකොට මේ පරිසර විනාශය වළක්වා ගන්නේ කොහොමද අපි?
රවින්ද්‍ර ඇහෙන්නේ මයික් එක මියුට් කරලාද? ඔව් මියුට් කරලා දිනා. හරි කියන්න. පරිසර ප්‍රශ්නය කියලා අපි ගත්තොත් පරිසර ප්‍රශ්නය කියන්නේ ඇත්තටම පරිසරයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ පවතින ආර්ථික සමාජීය දේශපාලන ප්‍රශ්නයක්. ඒ හින්දා අපි උත්තර හොයන්න ඕනේ ඇත්තටම අර බුදුන් වහන්සේ කිව්වා වගේ මේ හේතුවට ඵලයට නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්න ඇති වෙන හේතුවට උත්තර හෙව්වොත් මම හිතනවා මේක අපිට යම් කිසි දුරකට පරිසර ගැටලුව විසඳන්න පුළුවන් හැකියාවක් තියෙයි කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් මේවා මිස්ගයිඩ් වෙනවා ගොඩක් වෙලාවට මේ පරිසර ප්‍රශ්න. විල්පත්තු වෙච්ච පරිසර ප්‍රශ්නය අපි ගත්තොත් එහෙම ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ වෙච්ච පරිසර ගැටලුව හුදෙක් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ ඌමනාවටම සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. මොකද ඒකට අවසර දීලා තිබුණා. ඒ කාලේ හිටපු පාලකීන්, දේශපාලඥයින් ඊට පස්සේ ඒ ගොල්ලන්ගෙන් පස්සේ ආපු කිසිම රජයක්වත් ඒගොල්ලන්ගේ තහනම් කරන්න හෝ අත්අඩංගුවට ගන්න සූදානමක් තිබුණේ අද වෙනකන්වත් කැලෑ කැපුවා කියන පුද්ගලයාට හෝ ඒක මෙහෙයපු පුද්ගලයාට දඬුවම් දෙන්න අවශ්‍ය සාධක සපුරලා නැහැ. ඒ හින්දා හැම වෙලේම සමාජ ජාලා මාධ්‍ය වලත් කරේ මේ ජාතිවාදී ගැටලුවක් ඉස්මතු කරා පරිසර ගැටලුවට වැඩිය. ඒ හින්දා පරිසර ප්‍රශ්නය විසඳන්න නැතුව ජාතිවාදී ප්‍රශ්නය නැවත නැවත උස්සන්න වුණා උඩට ආවා. එතකොට ගොඩාක් වෙලාවට මේ පරිසර ගැටලුව ASCII අපි පොලිටිකල් ඇජෙන්ඩාස් තියාගත්තොත් කවුරු හරි ඒවට ලීඩ් වෙන එක තමයි අන්තිමේට වෙන්නේ පරිසර ගැටලුව විසඳන එකට වැඩිය. අපි ඒක විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිද්ධ වෙච්ච ප්‍රශ්නේදී බොහොම හොඳින් දැක්කා. එතකොට ඇත්තටම ඒ හින්දා සමාජ මාධ්‍ය ජාලාවක් කාගේ හරි පාවිච්චි කරනවා නම් Facebook එකක් හරි WhatsApp එකක් හරි මොකක් හරි අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේකේ සත්‍ය ගැටලුව ඇත්තටම කැලේ කපනවා රයිට්. ඒකට අදාළ කෙනා කවුද? ඒවා කරන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන පොලිටිකල් ඇජෙන්ඩා එක මොකක්ද? ඒවා දැකලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන වටපිටාවක් හදන්න. එහෙම නොවුනොත් වෙන්නේ ප්‍රශ්නේ එතනමයි ඒ විදිහටම කුණු වෙනවා. ඒ ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක් ඒ ප්‍රශ්නෙට උත්තර හොයන වෙනකොට තවත් ප්‍රශ්නයක් අපි නිර්මාණය කරනවා. ඒක පහුගිය කාලේ අපි සියල්ලම දැකපු අත්දැකීමක් බවට පත් වුණා. ඒ හින්දා අපිට ගැටලුවට උත්තර හොයනවා නම් අපිට හොලිස්ටික් ඇප්‍රෝච් එකක් තමයි ගන්න වෙන්නේ. ඒ හොලිස්ටික් ඇප්‍රෝච් එක කියලා කියන්නේ මේක මේ සියල්ල සම්බන්ධ කරගත්ත ඇප්‍රෝච් එකකින් තමයි අපිට පරිසර ගැටලුවක් විසඳ ගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ විම්මට්ටමේ ජනතාව වගේම මේ හයරාකි එකේ ඉන්න උඩම ඉන්න කට්ටියත් ඊට පස්සේ මේ සියලු මාධ්‍ය මේ සියලු දේවල් එකතු කරගත්ත මේ එකතුවකින් තමයි අපිට මේ ප්‍රශ්නයක් විසඳ ගන්න හැකියාවක් එන්නේ. එහෙම නැති වුණොත් අපිට ඉෂුව බේස් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අද ඉෂුව එකක් එනවා ඒකට මොනවා හරි සොලියුෂන් එකක් හොයනවා. ඊට පස්සේ තව අනිත් දවසේ ඉෂුව එකක් එනවා ඒකට සොලියුෂන් එකක් හොයනවා. නමුත් පරිසර ව්‍යාපාරයක් නිර්මාණය වෙන්න ඒක ඇත්තටම මදි. ඒ හින්දා ලංකාවට ඇත්තටම අවශ්‍ය පරිසර සංරක්ෂණයට මේ පරිසරය ආරක්ෂා කරන්න ව්‍යාපාරයක්. නිකන් ව්‍යාපාර තිබිලත් වැඩක් නැහැ. ඒකට දේශපාලනික අදහසක් තියෙන ව්‍යාපාරයක් අපි දේශපාලනික අදහසක් කියලා කිව්වොත් විශේෂයෙන්ම අපි අත්දැකීමෙන් දන්නවා අවුරුදු ගාණක් තිස්සේ දැනට මේ පරිසරය විනාශ කරපු ආර්ථික ක්‍රමවේදයක් තිබුණා. ඒ කියන්නේ GDP එක gross domestic product එක ඉහළ නංවන්න අපිට සිද්ධ වෙනවා මේ පරිසරයේ තියෙන සම්පත් විකුණගෙන ගන්න. ඒවා විනාශ කරන්න. එහෙම තමයි වුනේ. මොකද ඒක ඉහළ දාන්න ලංකාව තුළ උනේ ඒ වගේ දේවල්. ඒ හින්දා දැන් භූතාන වගේ රටක ගත්තොත් එහෙම gross national happiness තමයි ඒගොල්ලන්. ඒ කියන්නේ දල ජාතික සතුට ඒගොල්ලෝ මනිනවා. ඒ කියන්නේ මිනිස්සු සත්තු මේ හැමෝම කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඒ හින්දා මේ පරිසර ප්‍රශ්නයට ඇත්තටම උත්තර හොයනවා නම් අපිට සිද්ධ වෙන්නේ මේ විදිහට ආර්ථික සමාජීය දේශපාලන වෙනසකට ගමන් කරන ගමන් අපිට හැකි උත්තර හොයමින් නමුත් ඒක අරමුණු කර අපි ගමන් කරන ගමන් තමයි මේ ප්‍රශ්නෙට අපිට උත්තර හොයන්න. මොකද පරිසර ප්‍රශ්නය කියන්නේ අපිට දේශීය වශයෙන් තියෙන ගැටලුවක් නෙමෙයි මේක ග්ලෝබල් මේ ප්‍රොබ්ලම් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලෝක මට්ටමින් තියෙන ගැටලුවක්. ඒ හින්දා අපි අර ඇක්ට් කරන්නත් ඕනේ ග්ලෝබලි. මේ think locally act globally කියන්නේ අපිට ග්ලෝබලි තමයි මේ අපිට ඇක්ට් කරන්න සිද්ධ වෙන්නේ මේ ලෝක පාරිසරික ව්‍යාපාරات එක්ක එකතු වෙලා. මම හිතනවා එහෙම වුණොත් අපිට ලංකාවේ තියෙන පරිසර ගැටලුවට යම් කිසි විදිහේ බලපෑමක් කරන්න පුළුවන් වෙයි. ඒක යථා තත්ත්වයට පත් කළ සුවදායි පරිසරයක් ඒ වගේම සමාජයක් මේ රටට නිර්මාණය කරන්න. එහෙම නොවුනොත් නැවත වතාවක් අපිට හඬනොයසි ගියා. ඔව් මම හිතන්නේ අපිට මේ කාරණාවේදී ගොඩක් වෙලාවට අපිට කරන්න වෙන දේ තමයි එක එක සටන් පෙරමුණු වලින් සටන් කරන්න සිද්ධ වෙනවා.
වෙන්න පුළුවන්, සමාජ ජාලා වලින් වෙන්න පුළුවන්, ග්‍රවුන්ඩ් එක වෙන්න. ඉතින් මේ හැම එකක්ම ගොඩනගා ගැනීම තමයි අප කළ යුත්තේ. අපේ කාලයත් බොහොම ඉවර වෙමින් යන නිසා අපි තව කෙටියෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. අපේ පැනල් එකට අවස්ථාව තියෙනවා. මම කැමති පොඩි ප්‍රශ්නයක් අහන්න. අතන මේක පොදු ප්‍රශ්නයක් විදිහට අහන්න කැමති. අතරම දැන් අතලත් ඒ සම්බන්ධව කතා කරා. මමත් ඒක පෞද්ගලිකව දකින දෙයක් තමයි සමාජයේ ඒ කියන්නේ පරිසරය සම්බන්ධව ක්‍රියා කරන කට්ටිය එකතු වුණා නම් ඇත්තටම මීරවි ලොකු දෙයක් කරන්න පුළුවන් කියන්නේ. ඒ සම්බන්ධයෙන් මම කැමතියි සජීවකින් සහ අතල ඔබ දකින විදිහට ඒ කිව්ව දේ ඇත්ත. එතකොට ඔබ දකින විදිහට ඒට විසඳුමක් තිබෙනවද? ඒ සම්බන්ධව දැන ගැනීමට. සජීව මේ කට්ටිය එකතු නැද්ද? ඒ කියන්නේ පරිසරවේදී වෙන වෙනම තම තමුන්ට ඇජෙන්ඩාස් තියෙනවද? ඒගොල්ලෝ වෙන වෙනමද වැඩ කරන්නේ? සමහර විට අපිට එහෙම පේන්න තියෙන දේවලුත් තියෙනවා. සමහර අය ගෙවට සමහර අය එන්නේ මේ කියන්න පොඩ්ඩක්. ඔව් ඒක තමයි. ඔව් මෙහෙමයි. දැන් මට සමහර වෙලාවට කියන්න තියෙන දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තාම දැන් බයෝඩයිවර්සිටි ගැන කතා කරනවානේ. නේ? ඊට පස්සේ ඇග්‍රෝඩයිවර්සිටි එකක් ගැන කතා කරනවා. හරිද? දැන් ඉතින් මේවා හැම දෙයක්ම තියෙද්දි ඊට අමතරව මේ සමාජ විවිධත්වය ගැනත් අපි කතා කරනවා. නේ? දැන් මෙහෙම තියෙද්දි අපි පරිසරවේදීන් එක වගේ පරිසරවේදීන් හොයන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක ඒ විවිධත්වය කියන එක කියන්නේ එක්කෙනාගේ අධ්‍යාපනික මට්ටම් මත තමන්ගේ දර්ශනීය වෙනස්කම් බොහොමයක් තියෙන්න පුළුවන්. ඒක සමහර කෙනෙකුගේ දේශපාලන වටපිටාව මත ඒ වගේ දේවල් බොහොමයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අචල සඳහන් කළා මේ විපත්තු සටනේදී බොහෝ පිරිසක් ඒකරාශී උණයි කියලා. නමුත් මම දකින පැත්ත තමයි ඇත්තටම විල්පත්තු සටන කියලා කියන්නේ ඇත්තටම පාරිසරිකව ඇතිවෙච්ච සටනක් නෙමෙයි. ඒක අපි පාරිසරික සටනක් කියන්න උත්සාහ කරනවා නම් ඒකම අපි මේ වැරද්දක් විදිහට තමයි මම දකින්නේ. මොකද හේතුව තමයි එතන සම්පූර්ණයෙන්ම සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. අපි අවුරුදු ගණනක් තිස්සේ ඒකට මෙදිහත් වෙච්ච පුද්ගලයෝ විදිහට අපි දක්වනවා එතන ගියේ ජාතිවාදී ක්‍රියාවලියක් මිසක් කොයිම ආකාරයකවත් එතන පාරිසරික සටනක් සිද්ධ වුණේ නැහැ. ඒක පරිසර සටන ඒක නිකන් අර ඒක විකුණ ගන්න මේ ජාතිවාදී ක්‍රියාවලිය විකුණ ගන්න ඕන කරන දවටණයක් විතරයි. ඒ කියන්නේ චොක්ලට් තැවරුමක් විතරයි මේ විල්පත්තුවේ මේ වනාන්තරයේ පිහිල් කිරීම කියන්නේ. එතන පැහැදිලිවම තිබ්බේ ජාතිවාදී ක්‍රියාවලිය. ඉතින් ඒ හින්දා ඒක අපි උදාහරණයක් හැටියට අරගෙන උත්සාහ දරනවා නම් පාරිසරික සටන් මේ වගේ වෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඒක අපිට මේ ගොඩ නගන්න බෑ. මොකද හේතුව අපි මම හිතන්නේ සජීවී විල්පත්තුවේ ප්‍රශ්නේ ඇත්තටම මේ සටන් කළා නම් මේ ඊයේ පෙරේදාර මේ විල්පත්තුවේ කොමාරික හිටවනකොටත් ඒ කට්ටිය එන්න ඕනේ නේ. ආවේ නෑ මම හිතන්නේ කවුරුත්. පැහැදිලිවම. ඉතින් ඒ හින්දා ඊටාම පැහැදිලිව අපි දන්නවා ඒක ඒ සටන කොයිම ආකාරයකටවත් මේ පාරිසරික සටනක් විදිහට කොයිම ආකාරයකටවත් හඳුන්වන්න බෑ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි චතුර සඳහන් කළා වගේ සහ නාරද තවදුරටත් කිව්වා වගේ අපි මේ පරිසරවේදීන් එක මොකද එක වේදිකාවකට ගන්න බැහැ කියන එක මම හිතන්නේ විවිධ අදහස් මත අපි එකට මේ වේදිකාවට අරගත් අවස්ථා ගොඩක් තියෙනවා. මොකද හේතුව තමයි මම දකින දේ තමයි පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. එක අදහසකින් පරිසරවේදීන් කටයුතු කරනවායි කියන එක කියන්න බෑ. මොකද හේතුව අර මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ විවිධ අධ්‍යාපනික සහ විවිධ මේ අපි අයිඩියොලොජිස් කියලා කියන්නේ මේ විවිධ මේ දර්ශනයන් මත එහෙම නැත්නම් දෘෂ්ටිවාදයන් මත තමයි වුන් ක්‍රියාත්මක වෙන්නේ. මතවාදයන් මත. ඉතින් ඒ හින්දා මේ එකම වේදිකාවකට ගන්නවයි කියන එක නෙමෙයි. නමුත් බොහෝ සටන්වලදී අපි දන්නවා විවිධ කණ්ඩායම් වල ඒකරාශී වීම තියෙනවා. මොකද එක කණ්ඩායම් වල දැන් උදාහරණයක් ඇටියට ගත්තාම අපි පහුගිය කාලේ විල්පත්තුවේ මූලිකව 2010 අවුරුද්දේදී විල්පත්තුව මැදින් පාර කපලා තිබ්බ අවස්ථාවේදී නාවික හමුදාව විසින් ඒ කරපු ක්‍රියාවලිය තුලදී අපි මෙදිහත් වෙලා ඒ කියන්නේ පරිසරවේදීන් අපි කණ්ඩායම් සහ පරිසර සංවිධාන එක තැනකට ගෙනල්ලා අපි ගෙනාවා ඒකෙදී අපි මේ සඳහන් කළේ පරිසර සංවිධාන එකමුතුව කියලා. ඉතින් ඒක දීර්ඝකාලීනව වැඩ කරගෙන ගියා. ඉතින් හිම තත්වයන් තියෙනවා. නමුත් ඉතින් ගැටලුව වෙලා තියෙන්නේ අචලත් සඳහන් කළා වගේ එක පැත්තකින් මේ සමාජයේ තියෙන විෂමතාවයන් වගේම මේ පරිසරවේදීන්ගෙත් එක එක ආකාරයෙන් මේ විවිධත්වයන් සහ ඒ විෂමතාවයන් එක්ක සමහර වෙලාවට එකම වේදිකාවක වැඩ කරන්න බැරි තත්ත්වයන් මතුවෙනවා. ඉතින් ඒකෙදී හැබැයි අදහසක් ඉන්නේ නැහැ කොයිම වෙලාවකවත් ඒ කියන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව තියෙන
මේ විග්‍රහය මේ එක එකනාට වෙනස් වෙනවා හෝ එහෙම නැත්නම් සමහර කෙනෙක් මේ ඒක හොඳයි කියනවා සමහර කෙනෙක් ඒක නරකයි කියන එහෙම අදහසක ඉන්නේ මේ. නමුත් ඒවට මැදිහත් වෙන ක්‍රියාවලිය තුලදී ඒවා විග්‍රහ කරගන්න ක්‍රියාවලිය තුලදී යම් යම් වෙනස්කම් දකින්න ලැබෙනවා. අනිත් පැත්තෙන් අචල සඳහන් කළා තව දෙයක් මම හිතන්නේ ඒකත් මේ යම්කිසි ආකාරයක මේකට මැදිහත් කරගන්න එක හොඳයි. ඒ තමයි බොහෝ වෙලාවට මේ පරිසරවේදීන් මේ සාකච්ඡා කරන දේවල් මේ සරලව මේ සමාජගත කරන්න බැරි වෙලා තියෙනවා මේව ඇට්‍රැක්ටිව් කරන්න බැරි වෙලා තියෙනවා කියන්නේ. හැබැයි මම අචල මම ඒක ඇත්තටම කොන්දේසි විරහිතව මම එකඟ වෙනවා. මොකද හේතුව තමයි බොහෝ වෙලාවට අපි දකින්න පැතිකඩ තමයි අපිට බැරි වෙලා තියෙනවා මේ සමාජය මේ ඒ කියන්නේ අර කියන්නේ දේශපාලඥයන් කරනවා වගේ හෝ ඒ වගේ ක්‍රියාවලියකදී ඒ කියන්නේ මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා සමාජය රවට්ටන්න බැරි වෙලා තියෙනවා. මම මේක බොහොම මේ ඒ කියන්නේ ඒ කියන්නේ මතු පිටින්ම මේක මේ විග්‍රහ කර මේ කියන්න උත්සාහ කරන්නේ. මොකද ඒකට හේතුව තමයි දැන් අපි මේ සඳහන් කරන දේවල් සමහර වෙලාවට බොහෝ තාක්ෂණිකයි සමහර දේවල් තාක්ෂණිකයි ඒ කියන්නේ විද්‍යාත්මකයි. ඉතින් මේ වගේ දේවල් සමහර වෙලාවට අපි මේ ප්‍රශ්නයක් මතුවෙනකොට මේවා මේ ඊටාම සරලව මේ සමාජගත කරන්න බැරි වීම මතම අපි විඳ වැටෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක මම පිළිගන්නවා අචල මේ අචල මොකද හේතුව මේ ඒක එක පැත්තකින් ගත්තහම මෙන්න මේ ක්‍රියාවලිය තුලදී තමයි අර මේ සමාජයේ සමස්ත සමාජයේම පාරිසරික සාක්ෂරතාවයේ වටිනාකම තියෙන්නේ. මොකද හේතුව තමයි අපිට සරලව ගෙවියන්න බැරි දේ සරලව කියා දෙන්න පුළුවන් පුද්ගලයා ඇයි මැදිහත් වෙන්නේ? අන්න එතන තමයි ගැටලුව වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නයක් හැම වෙලාවෙම ජයග්‍රහණය කිරීම සඳහා පරිසරවේදීන්ට බාර දීලා අනිත් සමස්ත සමාජයේම මේවා මේ අතහැරලා දාලා තියෙනවා. දැන් අපිට මාකට් කරන්න අපි මාකටිං දන්නේ නැති හින්දා ඇයි මාකටිං දන්න කෙනෙක් ඒකට මැදිහත් වෙන්නේ නැත්තේ? අන්න ඒක තමයි අපි මේ කියන්නේ පරිසර සාක්ෂරතාවය අපේ රටේ හරිම දුර්වලයි කියන්නේ. අපි හිතමු Facebook වල මේ තාක්ෂණය මේවා කියන්නේ IT තාක්ෂණය හෝ ඒවා දන්න අය මාධ්‍ය හරහා මේවා දන්න අය ඇයි ඒකට මැදිහත් වෙලා ඒ ක්‍රියාවලින් කරන්නේ? අන්න ඒක තමයි තියෙන ගැටලුව තියෙන්නේ. මොකද පරිසරවේදියෙකුට පරිසරවේදියෙක් වෙච්ච අපේ වගේ පුද්ගලයෙකුට මේ විශාල මේ පරිසරයත් එක්ක මේ සබ්ද වෙලා තියෙන විශාල විශේෂ ශාස්ත්‍රයක් එක්ක සමහර වෙලාවට මේ මාකටිං පිළිබඳව දැනුම හෝ එහෙම නැත්නම් IT පිළිබඳව දැනුම හෝ මේවා සමාජයට ගේ තියෙන සරලම ක්‍රමවේදයන් පිළිබඳව දැනුම හෝ ওই සියලුම දේවල් අපි වගේ පුද්ගලයෙකුට සමස්තය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මේ දේවල් බොහෝ වෙලාවට වැදගත් වෙනවා ගෙනියන්න. දැන් එතෙන්දිම මම අපෝ විල්පත්තු උදාහරණයට එනවා. ඔන්න විල්පත්තුවේ ප්‍රශ්නේදී ඒවට විවිධ හැකියාවන් තියෙන කණ්ඩායම් එකතු වුණා. ජාතිවාදී වකුරුමින් මේක ඉතාම හොඳින් සමාජගත කරන්න ඒගොල්ලන්ට උත්සාහ කරා. සමහර මාධ්‍ය ආයතන වලට අවස්ථාව තිබුණා ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණු ක්‍රියාත්මක කරන්න. මේ සමාජය තුළ මේ ඒගොල්ලන්ට පොපියුලර් වෙන්න හොඳම අවස්ථාව තමයි ජාතිවාදී වකුරන්නේ. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා ඒක අරගත්ත ඒගොල්ලෝ මාධ්‍ය හරහා ඒක ඉතාම හොඳින් වකුරුමින් ඒගොල්ලන්ගේ අවස්ථාව ඒක ගොඩනගා ගන්න. ඒතකොට පේනවා මේකෙදි පරිසරවේදියා දුර්වල වීම නෙමෙයි මෙතනදී තියෙන්නේ. පරිසරවේදියා අඬන නගනවා. නමුත් සමස්ත සමාජය මේකට අනුගත වීම සිද්ධ වෙන්නේ. ඒකට අනිත් විවිධ දැනුම් පරාසයන් වල ඉන්න කණ්ඩායම් මේකට එකතු වෙන්නේ. අන්න ඒ මත තමයි මේ පරාජයන් වලට හේතු සාධක මතුවෙන්නේ. තව අපිට පැනල් එකට ප්‍රශ්න තියෙනවා. කාලය බොහොම වේගෙන් ගෙවි යන නිසා රවින්දත් සම්බන්ධ වෙලා ඉන්නව තවක්. නාරද අචලගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් පරිසර දූෂණය ගත්තොත් එක පැත්තකින් කතා කරනවා සංවර්ධන ක්‍රියාවලිය නිසා සිද්ධ වෙන පරිසර දූෂණයත් ඒකට දේශපාලන විද්‍යාවෙන් සිද්ධ වෙන නිසා මේක නිෂ්පත්ති කළමනාකරණය කරගන්න බැරි වෙනවා කියන ප්‍රශ්නෙත්. ඊට පස්සේ අනිත් පැත්තෙන් නිෂ්පාදන ක්‍රියාවලිය නිසා සිද්ධ වෙන පරිසර හා යොමු කිරීම ගැන අචලගේ පැත්තෙන් කතා කරනවා. දැන් මේ පාර්ශ්ව දෙකට අමතරව තව තියෙනවා නේද? ඒ කියන්නේ අපි කාටත් නිෂ්පාදන ක්‍රියාවලියේදී සංවර්ධන ව්‍යාපෘතිවලදී මේ හැම එකකම සිද්ධ වෙනවා සිද්ධ කෙරෙමින් තියෙනවා මේ විෂුවල් පොලියුෂන් එක කියන්නේ දෘශ්‍ය පරිසර දූෂණය කියන්නේ. පොදුවේ ගත්තා පස්සේ බහුතරයක් මේ අවස්ථාවලදී මෙන්න මේ දෘශ්‍ය පරිසර දූෂණය කියන එක අතෑරෙමින් තියෙනවා මගහැරෙමින් තියෙනවා සමහරවිට අර පරිසර සාක්ෂරතාවය අඩු නිසා ඒක සමාජගත කරන්න බැරිලාද කියන එක මම දන්නේ. ඒක නිසා හැදිලා තියෙන මේ සමාජ පීඩාව. මෙතන සරල නැද්ද? ඒක සම්බන්ධයෙන් අචලගේ අදහස මොකක්ද? ඒකට මැදිහත් නොවීම සහ ඒකට මැදිහත් වී ඉත්තේ කොහොමද කියලා. මට පොඩක් ආයෙ පැහැදිලි කරන්නකෝ මොකද්ද දෘශ්‍ය පරිසර දූෂණය කියන එකෙන් බලා කියන්නේ. කියන්නේ අපි ඒ කියන්නේ පරිසර දූෂණයේ කොටසක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍ය කතා කරන සංවර්ධන ව්‍යාපෘතිවලදී එහෙම නැත්නම්
නිෂ්පාදන ක්‍රියාවලියේදී සිද්ධ වෙන පරිසරයට දේවල් එකතු වීම, පරිසරයේ සමහර අපද්‍රව්‍ය එකතු වීම, පරිසරයට විෂ රසායන එකතු වීම, මේ වගේ දේවල් නිසා වෙන දේවල් හානි වීම, මොහොම පරිසර දූෂණය කියලා අපි කොටසක් කතා කරනවා. ඒ වගේම තමයි අපිට දෙනවනේ, ඒ කියන්නේ දෘශ්‍ය කියන්නේ විෂුවල්, ඒ කියන්නේ විෂුවලි පරිසරය අපිට පරිසරයේ පෙනීම විසින් යම් පීඩාකාරී තත්ත්වයක් ඇති කරන පරිසරය කරන වෙනස්කම්, ගොඩනැගිලි ඉදිකිරීම, මහා මම හිතන්නේ චතුර ගොඩක් සඳහන් කරන්න අපි හිතමු වයර් වෙන්න පුළුවන්, නැත්නම් ඔය බිල් බෝඩ්ස් වෙන්න පුළුවන්, මේ වගේ බොහෝ අවිධිමත් ගොඩනැගිලි වෙන්න පුළුවන්. එහෙම නේ චතුර? ඔව් ඒකයි. ඒක නිසා සිද්ධ වෙන මේ කියන්නේ දෘශ්‍ය දූෂණය, දෘශ්‍ය අපහසුතාවය. දැන් අපි කියනවානේ මේ ශබ්ද දූෂණය කියලා. ශබ්ද දූෂණය වගේම මේ දෘශ්‍ය දූෂණය පෙනුමේ සිද්ධ වෙන පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය වීම. ඒතර නොයි කියන කාරණාව අපිට පරිසර සාකච්ඡාව තුළ මගහැරලා තියෙනවා. ඒතර ඒක ගැන මම මේකයි මචලගෙන් අහුවේ, මොකක්ද ඇත්තලා දරන අදහස මොකක්ද ඒක ගැන? ඔව් චතුර මම මෙහෙම කියන්න. දැන් ඇත්තටම අද වෙනකොට අපි රට ඇතුලේ මේ විශේෂයෙන් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ තෝරගෙන සහ ඒව කරමින් ඉන්න අය එක්ක තෝරගෙන ඒ අයගේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා පරිසරයට සිද්ධ වෙන්න පුළුවන් බලපෑම් අපි අවම කරමින් සහ ඒවට විසඳුම් සොයමින් තමයි අපි ඒ ගමන යන්නේ. දැන් උදාහරණයක් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපි දැන් ඇත්තටම good market approved වෙන්න කෙනෙක් වෙනවා කියලා කියන්නේම සමාජයේ ගොඩක් බහුතරයක් දන්නවා. එයා ගොඩක් වෙලාවට එයාගේ පරිසර හිතකාමී ක්‍රමවේද තමයි පාවිච්චි කරන්නේ. උදාහරණයකට එයා මේ වෙන කට්ටිය වගේ අර ලොකු සයින් බෝඩ් එකක් ගහගෙන ප්ලාස්ටික් ෆ්ලෙක්ස් එකක් දාගෙන ඒව කරන්නේ නැහැ. එයා ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය තමන්ගේ පාරිභෝගිකයට කියන ගමන් තමන්ගේ නිෂ්පාදනය අපි කියන්නේ word of mouth කියලා. අපි කොහොමද මේක පාරිභෝගිකයා අතර ජනගත කරන්නේ කොහොමද කියන එක තමයි. එතකොට ඒගොල්ලන් දන්න එක තමයි එතන මාකටිං ක්‍රමවේදය. අනිත් පැත්තෙන් ගත්තාම තමන්ගේ නිෂ්පාදනය දැන් උදාහරණයක් අපි හිතමු බතික් හදන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වාගේ අය කොහොමද දැන් good market එකට approval එකක් ගන්නම නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් එතකොට අර තමන්ගේ පරිසරයට තමන් හරහා නිෂ්පාදනය කරන අපි කෙමිකල් දාලා එළියට දාන වතුර ටිකට ට්‍රීට් කරලාද ඒගොල්ලන් කරන්නේ. එහෙම නැත්නම් එයාට මේක ඇතුළට එන්න බෑ. තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් සමහර වෙලාවට පොලිතින් පැකේජින් කර කර ඉඳලා දැන් අද වෙනකොට මේගොල්ලන් ඒක වෙනස් කරලා දැන් ප්ලාස්ටික් එකෙන් අයින් වෙලා දැන් මේ ආයි පාවිච්චි කරන්න පුළුවන් දෙයකට අලුතෙන් එකතු වෙනවා වෙන්න පුළුවන්. මේ අපි ක්‍රමවේදයක් හැදුවා තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහාම මේ වෙන්න පුළුවන් බලපෑම් ටික අවම කරමින් ඒවා පොඩි නීති බවට මම අර කිව්වා වගේ අපි රූල්ස් හදනවා. අපි ඒ රූල්ස් ආයි අපි අප්ඩේට් කරනවා. මොකද පරිසරය රකින්න අපි මුලින් අපිට එකපාරට පටන් ගන්න බෑ මේ ඕගොල්ලෝ මේක කරන්න එපාම කියලා. අපි කරන්නේ පටන් ගන්න පුළුවන් සුළු තැනින් පටන් අරගෙන ඒක දියුණු ඊළඟ ස්ටෙප් එක අදියරින් අදියට දියුණු කරමින් අවශ්‍ය කරන නීතින් අපි දියුණු කරමින් තමයි යන්නේ. හරහා අපි බලනවා කොහොමද මේ ක්‍රියාවලිය හදාගෙන යන්නේ කියලා. ඒ හදාගෙන යනකොට ඔයගොල්ලන් පහුකාලිනව දකින්න ඇති ගොඩක් ලොකු කම්පනීස් මේ ප්‍රොෆිටබල් එහෙම නැත්නම් මේ ලාභය උපරිම කරගන්න කම්පැනි මොකද්ද කරන්න පටන් ගත්තේ? ඒගොල්ලත් පටන් ගත්ත දැන් අපි මේ ග්‍රීන් වොෂින් වෙනවා. එහෙමත් නැත්නම් අපි කියන අපේ කම්පැනි එකේ අපේ වැලියුස් අපි වෙනස් කරලා අපි කොහොමද අපේ ආයතනය වෙනස් කරගන්නේ? තව කට්ටියක් කියනවා අපිට CSR තියෙනවා. අපි CSR හරහා පරිසරය රකින්නවා. ඉතින් ඔහොම දේවල් ඊට පස්සේ මේ එක එක්කෙනා මේක එක එක විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට අර මම කියන්නේ අපි අර පොඩිපටස් අපි සමාජගත කරාම නිවැරදිම අදහසක් මේක ක්‍රමවේදයක් එහෙම නැත්නම් අපි කියන සෝෂල් ට්‍රෙන්ඩ් එකක් වුණාම නිකම් අර කියන කම්පැනිසුත් ඊට පස්සේ මේක වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් CSR වාගේ concept එකකුත් මම නිකන් කියන්නම්. දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් අනේ ඒගොල්ලන් හොඳ වැඩක් අපිට පරිසර වේදියෝ අපිටත් සල්ලි දුන්නා ගස් ටිකක් හිටවන්න. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම හොඳ අධික සීනි අධික තෙල් දාපු ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන් විකුණන්නේ. හැබැයි එතකොට අපි පුළුවන් තරම් සමාජගත කරන්න පටන් ගත්තා නෑ ඔබගේ ශරීරයට හානි කරනවා මේගොල්ලන් ක්‍රියාවලිය හරහා වෙන්න පුළුවන් මේ එනර්ජි එක පුළුවන් තරම් ඒගොල්ලන් වේස්ට් කරනවා. අනිත් පැත්තේ ලොකු කර්මාන්තශාලා හරහා වෙන දූෂණය. ඒකට අපි මේවත් අපි මිනිසුන්ව දැනුවත් කරමින් මිනිසුන්ව මේවා ප්‍රායෝගිකව මේවා වෙනස් කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේද අපි හදාගෙන යනවා. දැන් ඔය වේස්ට් වාගේ දැන් අපි විශේෂයෙන්ම සුපර් මාකට් හරහා සිද්ධ කරන මේ පොලිතින් මිනිසුන්ට දෙන එක ඒවා මේ විශාල ප්‍රමාණය සමහරවිට මේ චූටි මේ අතේ අරන් යන්න පුළුවන් දෙයකට shopping bag එකක් දාලා දෙනවා මිනිස්සුත් මේක එපා කියලා. අපි මේවට පුළුවන් තරම් මේ සමාජ ට්‍රෙන්ඩ්ස් අපි හදාගෙන යනවා මේවා කොහොමද අවම කරන්න කියලා. ඊට පස්සේ අපි green building වගේ දේවල් ඊට පස්සේ building share කරගන්න විදිහ ඊට පස්සේ තව කණ්ඩායමක් එකට වැඩ කරන එක අපි මේ sharing working space කියලා අපි කතා කරනවා. අද වෙනකොට හැමෝම එකට එකතු වෙලා වැඩ කරන එක තමුන්ටම ඔෆිස් එකක් නෙවෙයි. ඒතර මේ වගේ අපි විවිධ ක්‍රමවේද විවිධ දේවල් අපි මිනිස්සුන්ට අඳුන්වලා දෙනවා. හැබැයි මේවා අඳුන්වලා දෙන
ක්‍රමවේදය තමයි අපි හරිම ක්‍රමානුකූලව පියවරින් පියවර අපි යන්නේ අර ලොකු දේවල් අපි කරන්නේ නැතුව අර මං කිව්වා වගේ අපි සෝෂල් ඉන්ස්ටිටියුට් එකක් එතකොට අපිව තමයි නීති හදන්නේ අපිටම තමයි මේක වෙනස් කරන්න පුළුවන් හැබැයි ඒක අපි කරන්නේ ඊටාම සුළුවෙන් පටන් අරගෙන ඒක දියුණු කරගෙන යනවා හොඳයි අපි මේ ඔව් කවුද නාරද කවුද ප්‍රශ්නේ අහන්නේ මම මේ චතුර කියපු එකට තව පොඩි අදහසක් කියලා මම නතර වුණාට කමක් නැද්ද වෙලාවත් එක්ක ඔව් කමන්නේ ඔව් කමන්නේ හරි මේ මම හිතන්නේ චතුර සඳහන් කරා මේ දෘෂ්ටි දූෂණය කියන වචනය සහ ඒක කොහොමද අපි අපේ රට තුල හරි විදිහට භාවිතා වෙන්නේ නැද්ද කියන කරුණ මම හිතන්නේ ඔබ සඳහන් කරා වගේ චතුර මුලින්ම පාරිසරික මේ සීමා සහිත පාරිසරික පදනම තමයි පළවෙනියෙන්ම ওই සම්බන්ධයෙන් නඩුකරයක්. ඒ කියන්නේ අධිකරණයේදී පවා ලංකාවේ මේ දෘෂ්ටි දූෂණය කියන වචනය පවා නීති ශාස්ත්‍රයට ඇතුළත් කළේ. ඒ ඇතුළත් කරන්න හේතු සාධක වුණේ කඩු ගන්නාව ප්‍රාදේශීය සභාවෙන් කරපු ඔය විදිහටම මේ මොනවාද මේ දැන්වීම් පෝරු ප්‍රදර්ශනය කිරීම හරහා බතලේගල කන්ද ඇතුළුව ඒ ප්‍රදේශීය පෙනෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම විද වැටෙන ක්‍රියාවලියකට විරුද්ධව ගොඩනගපු නතුකරයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දෘෂ්ටි දූෂණය කියන එක නීතිගත වෙලා පවා තියෙන්නේ. එතකොට නමුත් ගැටලුව වෙලා තියෙන්නේ එතනින් පස්සේ ඒ දේවල් හරි විදිහට නීති පද්ධතියට ඇවිල්ලා සමාජගත වීමක් නිවැරදි පරිදි අදවන විටත් වෙලා නැහැ. දැන් එතෙන්දී විශේෂයෙන්ම චතුර සඳහන් කරා වගේ අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි අදවන විට මේ වගේ ඒ කියන්නේ දියුණු සමාජයක් තුළ ඇති වෙන්න ඕන කරන ඊටාම හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ දෘෂ්ටි දූෂණය වගේ තත්ත්වයන් මේ ශබ්ද දූෂණය වගේ තත්ත්වයන් මේ වගේ දේවල් පිළිබඳව ලොකු කතිකාවතක් හදන්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙලා තියෙනවා. ඒ අහිමි වෙන්න හේතු සාධක වෙලා තියෙන්නේ මේවට සම්බන්ධයෙන් වැඩ කරන්න ඉන්න පරිසරවේදීන් ප්‍රමාණය ඊටාම ස්වල්ප දෙනයි. ඒ ස්වල්ප දෙනාටත් මේ ඊටාම හානිකර සංවර්ධන ව්‍යාපෘති හරහා සිද්ධ වෙන මහා අගතීන් පිළිබඳව මැදිහත් වෙමින් මේ සඳහා වැඩිපුර වැඩ කරන්න සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට ඔය ඔබ සඳහන් කළා වගේ මේ ඊටාම දියුණු සමාජයක ඇති වෙන්න ඕන කරන ඊටාම හොඳ පාරිසරික සාරධර්ම පිළිබඳව සමාජ කතිකාවතක් ඇති කරන්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙලා තියෙනවා. දැන් ඒක තමයි ලොකු ගැටලුව තියලා තියෙන්නේ. සමහර වෙලාවට අපි මේ වගේ සාකච්ඡාවලදී සහ අපි පරිසරවේදීන් එකතු වෙලා සාකච්ඡා කරන බොහෝ දේවල් වලදී අපි සාකච්ඡා කරන දේවල් තමයි අපිට මේ ඊටාම ඒ කියන්නේ අලුත් සංකල්ප මේ වගේ දේවල් අපිට මේ සමාජගත කරගන්න අපිට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. අපිට මාධ්‍ය හරහා පවා අපිට වැඩිපුරම මේ සිද්ධ වෙලා තියෙන පාරිසරික විනාශයක් පිළිබඳව හෝ යම්කිසි ප්‍රදේශයක සිද්ධ වෙන මේ වගේ දේවල් පිළිබඳව කතා කරමින් ඉන්න මොකද හේතුව තමයි ඒ වගේ දේවල් අති බහුතරයක් තියෙන රටක ඔබ සඳහන් කළා වගේ මේ දෘෂ්ටි දූෂණය වගේ මේ වගේ ඊටාම විශේෂී කරුණු පිළිබඳව මේ සමාජය ගත කරලා ඒවට නීති ගොඩනැගෙන ක්‍රියාවලියක් හදන්න අපිට මගහැරිලා තියෙනවා. ඒ මගහැරීම මම හිතන්නේ ඒ කියන්නේ අපෙන් වෙච්ච ලොකු වරද්දක් විදියට තමයි මම දකින්නේ. මට අචලගෙන් පොඩි ප්‍රශ්නයක් සජීව බොහොම ස්තුතියි මේ අවතරුජ කියන්නේ හරි. කෙටි ප්‍රශ්නේ මට කෙටි පිළිතුරක් ඕනේ මේ සම්බන්ධයෙන්. ඇත්තටම පරිසරීතගාමී ජීවන රටාවක් ගෙන යාමට කියන්නේ පුද්ගලයෙක්ගේ සමාජ ආර්ථික පසුබිම බලපානවාද? ඒක කෙටි පිළිතුරක් මම බලන්න. මං කිසිසේත්ම හිතන්නේ අපිට එහෙම මේ ආර්ථිකමය සහ සමාජීය මට්ටමේ ලොකු බලපෑමක් අපිට අවශ්‍යයි කියලා. මොකද අපි මහා තියරිස් කතා කරලා අපි දෙයක් වෙනස් කරනට වඩා මොකද මං හිතන්නේ අපිට සමහර වෙලාවට දැන් අදත් අපි අද වෙනකොට අපි හැමෝම ආර්ථික මේ ස්ට්‍රැටජිස් කතා කරද්දී අපි බලන්නේ දැන් අපි කොහොමද මේ ගම බේස් කරලා එහෙම නැත්නම් ග්‍රාමීය මට්ටමේ මේ නව ආර්ථික ඒකක හදන්නේ කොහොමද කියලා අපි බලන්නේ. මොකද ඒකට හේතුව එතන තමයි පහසුම තැන. මොකද මිනිස්සුන්ගේ ජීවිත කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙන සරල කමම තමයි අපිට ලේසි වෙන්නේ ඒගොල්ලන්ගේ මේ ජීවන රටාව හදාගන්න. අපි බලනවා කොහොමද ගමේ තියෙන නිෂ්පාදනය ළඟම තියෙන වෙළඳපොළට ගෙනියන්නේ. ඒ වෙළඳපොළ හරහා ළඟම තියෙන බැංකුවට යවන්නේ. ඒ හරහා කොහොමද මේ රෙදිපොළ නිෂ්පාදනය ගමේ තියෙන ටික එතනට හදන්න සමාජ ඒකක කුඩා ඒකක අපි දැන් ආයි කියන මේ ඩිසෙන්ට්‍රලයිස් වෙන්න ඕනේ අපි කියලා. ඉතින් කුඩා ඒකක හරහා අපි කොහොමද මේක කරන්නේ කියලා. එකම දේ තියෙන්නේ හැබැයි අර මතවාදයක් අපි සමාජගත කරනකොට දැන් අපි පරිසර මතවාදයක් වෙන්න පුළුවන් ආර්ථිකමය මතවාදයක් වෙන්න පුළුවන්. ඒක සමාජගත කරනකොට නම් අපි දන්නවා අපිට මේ කොන්ෂස් කියන එහෙම නැත්නම් මේක අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ පුද්ගලයන් තමයි මේක ඉක්මනින්ම වැළඳගන්නේ. හැබැයි ඒ පුද්ගලයන්ම තමයි
යම් කිසි රටක හෝ සමාජ ඒකකයේ දේවල් ක්‍රියාත්මක කරන්නේ සමාජ ට්‍රෙන්ඩ් හදනවා කියලා අපි කියන්නේ. ඒ අයටම පුළුවන් ඒක හදන්න. එතකොට දැන් අපි ගුඩ් මාකට් වගේ එකක් සමහර අය කියනවා හරි කොළඹ 7 පටන් ගත්තේ කියලා. හැබැයි ඒකට හේතුව තමයි ඒක වැළඳ ගන්න පුළුවන් අපි කියන්නේ චේන්ජින් තියරි කියලා. මුලින්ම මේක වැළඳ ගන්න පිරිසක් ඉන්නවා. ඊට පස්සේ මේ අය හරහා තමයි මේ මැදට යන්නේ. සමහර කට්ටියක් කියනවා මේක වැළඳ ගන්නෙම නැති. ඉතින් අර අපිට යම් කිසි තැනකදී අපිට හොයාගන්න සිද්ධ වෙනවා මේක අවබෝධ කරගන්න පුළුවන් ප්‍රජාව කවුද? ඒ අය හරහා කොහොමද අපි මේක සමාජගත කරන්නේ කියලා. ඉතින් අර මම කියන්නේ ලොකු සල්ලිකාරයෙක්ම වෙන්න ඕනේ කියලා මහා උගතෙක් වෙන්න ඕනෙත් නෑ. හැබැයි යම් කිසි දෙයක් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු කීපයක් ඒක රාශි කරගෙන ඒ අය හරහා මේ යම් කිසි දෙයක් ජනගත කරන එක තමයි එතන තියෙන වැදගත්ම කාරණේ. හැබැයි දැන් අපේ වාගේ රටක පරිසරය රකින්නවා කියන එක අපිට පෞද්ගලිකව අපිට අනිත් පැත්තෙන් මොකද අපි හැමෝම end of the day පාරිභෝගිකයෝ. අපි හැමෝම ගිහිල්ලා යම් කිසි දෙයක් මිලදී ගන්න පිරිසක්. එතකොට අපිට පුළුවන් වෙනවා නම් දකින්න දෙයකදී වැරද්දක් සිදු වෙනවා නම් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොලිතින් බෑග් එකක් එපා කියන්න පුළුවන් නම්. එතකොට මේ භාණ්ඩේ මම මිලදී ගන්නෑ මෙන්න මේ හේතුව නිසා කියලා බය නැතුව කියලා එන්න පුළුවන් නම්. බිල් බෝඩ් එකක් දැක්කොත් මොකද්ද මේක කියලා ක්‍රිටිසයිස් කරන්න පුළුවන් නම් මිනිසුන්ට හැකියාව තියෙනවා. මම හිතන්නේ එතන ඇති කියලා. අපිට එතකොට මේවා සමාජගත කරන ක්‍රමවේදය වැදගත්. මම කියන්නේ හැමෝම පරිසරවේදියෝ වෙලා එක්ස්පර්ට්ස්ලා වෙන්න ඕනේ නැහැ. හැබැයි මේක ලීඩ් කරන්නේ සුළු පිරිසක් පිටිපස්සේ තමයි මේ එක්ස්පර්ට්ස්ලා ඉන්න ඕන. ඉතින් එහෙම කරොත් තමයි මම හිතන්නේ අපිට මේ කියන අපේ සංවර්ධනය සහ ආර්ථිකය බැලන්ස් කරගෙන අපිට මේ දැන් හොඳ වෙලාවක් කොරෝනා වෛරස් එකෙන් පස්සේ මිනිස්සු දැන් ආය ආර්ථිකය ගැන හිතන්න වෙලා පරිසරය ගැන හිතන්න වෙලා සියලු දේ දැන් ආය රීօර්ගනයිස් වෙනවා. මේක තමයි වෙලාව මම නම් කියන්නේ අපි ලීඩ් වෙන්න ඕනි. මමත් එක අතකට මම කැමති ආරාධනා කරන්න දැන් අපි ගුඩ් මාකට් වගේ වේදිකා හැදුවේ එකට එකතු වෙන්න. පුළුවන් නම් හැමෝම එකට එකතු වෙන්න. මේක තමයි අපිට යන්න පුළුවන් ගමන අපිට බලපෑම් කරන්න හැකියාව වැඩි. එතකොට එහෙම අපි හිතමු කියලා තමයි මම ආරාධනා කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබට. කලින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට රවීන්ද්‍රගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. එයා වල්ලගන්න ටිකක් අමාරුයි. මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න නිසා පොඩ්ඩක් අල්ලගෙන ප්‍රශ්න අහනවා කියලා හිතුවා. ඇත්තටම මේ වන විට විකල්ප ආර්ථික ක්‍රම ගැන ලෝකයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. පරිසරයට හානියක් නොවන විකල්ප ආර්ථික ක්‍රම ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඇත්තටම දැන් මේ අපිට කියන්නේ ලෝකේ වෙන විකල්ප ආර්ථික ක්‍රමවේදයන් බොහෝමයක් අත්දැක බලමින් ඉන්නවා. විශේෂයෙන්ම හොඳම කියන්නේ පරිසරහිතකාමී ආර්ථික ක්‍රමවේදය අත්දැක බලමින් රටක් විදිහට ඉස්සරහට යන්නේ විශේෂයෙන්ම නේපාලය වගේ රටවල් අපිට ගන්න පුළුවන්, බුරුමය වගේ රටවල් ගන්න පුළුවන්. ඒ වගේ යුරෝප රටවල් ගත්තම ඉතාලිය වගේ රටවල් වල විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය ගොඩක් වෙලාවට අපි කියන මේ මේන් ඉකොනොමික් එක නෙමෙයි තියෙන්නේ, ගොඩක් විකල්ප ආර්ථිකයන් වලට යනවා. එතනදී සෙන්ට්‍රලයිස් ඉකොනොමි එකක් නෙමෙයි තියෙන්නේ, ඩිසෙන්ට්‍රලයිස් ඉකොනොමි එකක්. ඒ කියන්නේ ඒ කියන්නේ එක තැනකට සියලු දෙනාගේම මුදල් අදින එකක් නෙමෙයි. නමුත් ඒක වෙනුවට තම තමන්ට සස්ටේනබල් වෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගිච්ච ගම්මාන පිටින්ම ඉන්නවා. එතකොට ඒවා දැනට ලෝකේ ප්‍රැක්ටිස් කරමින් ඉන්නවා. හැබැයි එතනදී අපිට තියෙන එකම දේ තමයි මිනිස්සුන්ට තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය සම්පත් සියල්ල ළඟා කරගෙන, නමුත් සමහර අයට අවශ්‍ය වෙනවා ජීවත් වෙන්න නෙමෙයි තව එක ගොඩාක් සම්පත් අවශ්‍ය වෙනවා. ඒ තමන්ගේ මොකක්ද මේකට අපි කියන්නේ මේ තමන්ට ජීවත් වෙන්න පරිභෝජනවාදය කියන එක ගොඩක් අවශ්‍ය වෙන බඩු වන මැටීරියල්ස් ගොඩක් වන. එහෙම නෙවෙයි, නමුත් ස්වභාවදහමට හිතකාමී ජීවත් වෙන ගොඩාක් සමාජ ලෝකයේ ඉන්නවා. අපි දකින්න ඉකොනොමි එකට එහා ගියපු ගොඩාක් ඩිසෙන්ට්‍රලයිස් වෙච්ච ඉකොනොමිස් ලෝකේ තියෙනවා. අපි ග්‍රීන් ඉකොනොමි එකකට මාරු වෙන්න පුළුවන් නම් නැත්නම් මේ පරිසර හිතකාමී ආර්ථිකයකට මාරු වෙන්න හැකියාවක් තියෙනවා නම් අපිට පුළුවන් වෙයි මේක සස්ටේන් කරන්න. මොකද එහෙම ඒවා ලෝකේ දැන් වෙද්දි අත්හදා බලමින් ඉන්නවා. රටවල් විදිහටම සමහර වෙලාවට ගම්මාන විදිහටම පළාත් විදිහටම අත්හදා බලමින් ඉන්න. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම මට ගොඩක් පුරුදු ඉන්දියාව. එතකොට ඉන්දියාවේ ඉන්නවා මේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තේ බංකර්රෝයි කියලා එක්කෙනෙක් ගම්මානයක්ම හදලා ඒ ගම්මානේ ඒ කියන්නේ වඩු කාර්මිකයෝ, ඊට පස්සේ ඉංජිනේරුවෝ තමන්ගේ ගමේ තියෙන රේඩියෝ ක්‍රියාත්මක කරන්න එහි ඉන්න කාන්තාව, ඊට පස්සේ පිරිමි ගොවි තැන් අනම්මනම් කරලා ඒගොල්ලන්ට කන්න දෙනවා. ඊට පස්සේ රාත්‍රී කාලයට තමන්ගේ ඉස්කෝල තමන් විසින්ම මෙහෙයව ගැනීම කරනවා. ඒ වගේ හොඳම උදාහරණ තියෙනවා. ඊට පස්සේ ඉතාලිය වගේ රටකට අපි ගත්තොත් එහෙම කවලරිස්සා කියලා තව කියන්නේ එක ඉකොනොමි එකක් අත්හදා බලමින් ඉන්නවා. ෂෙයාරින් කරන්න, ඒ කියන්නේ බෙදා හදා ගැනීම තමයි ඒකේ. ඒ කියන්නේ මගේ පරණ සපත්තු දෙක
මං කාට හරි දෙනවා. ඒ වෙනුවට තව දෙයක් අපි ආපහු ගන්න මේ විදිහට අර ඉකොනොමි එකත් එක්කම යනකොට තව දේවල් මේ තව අත්හදා බලමින් යන ආර්ථිකයන් අත්හදා බලමින් යන කණ්ඩායම් ලෝකේ ඉන්නවා. ඒ හින්දා අපි කොයිම වෙලාවෙවත් විශ්වාස කරන්නේ නැහැ මේ පවතින ආර්ථිකයට විශේෂයෙන්ම මේ ලෝකේ තිරසාර කරන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි අපිට කොහොම හරි අත්හදා බැලීම් කරලා වෙනත් විකල්ප ආර්ථිකයක් ලෝකයේ තුල ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට හේතුව තමයි මේ ආර්ථිකය කියලා කියන්නේ අපිට අවුරුදු 1815 ඉඳන් මේ දක්වා අපිට මේ ආර්ථිකය හොඳට හුරු පුරුදු. ඒ ආර්ථිකය විසින් ඇති කරපු දැවැන්ත විනාශයන් ලෝකේ තියෙනවා. අද දවසේ කොරෝනා කියලා අපි මේ අත්විඳින්නෙත් එවන් සයිඩ් ඉෆෙක්ට් එකක් මේකේ. ඒ හින්දා අපිට අවුරුදු 200ක විතර අත්දැකීමක් තියෙන ආර්ථිකයක් තව තවත් ඉස්සරහට ගෙනහිල්ලා අපි හිතනවා නම් මේ ලෝකේ තිරසාර කරන්න පුළුවන් කියලා ඒක අපිට තියෙන මිත්‍යාවක්. ඒ කියන්නේ ලෝක මට්ටමින් ජනතාව හිතන. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා විකල්ප ආර්ථිකයකට මොනම විදිහකට හරි යන්න. ඒක අපි කියන්නේ නැහැ. පුරාණ කාලේ මිනිස්සු ජීවත් වුණා වගේ හේනක් කුඹරක් කොටාගෙන ගෙදරට වෙලා ඉඳලා මේ එහෙම ජීවත් වෙන්න කියලා. එතකොට නමුත් අපිට මේ ග්ලෝබල් ඉකොනොමි එකක් හදන්න හැකියාවක් තියෙනවා මිනිස්සු අතර ෂෙයා කරගන්න. ඇත්තටම මේ ආර්ථිකය විසින් කරන්නේ සම්පත් අපිට හිගතාවයක් නෑ ලෝකෙට. ලෝකෙ මේ වෙද්දිත් ඕන තරම් මිනිස්සු බඩගින්න ඉන්නවා. නමුත් ආහාර හිගයක් ඇතුව නෙමෙයි. හේතුව තමයි මේ ආර්ථිකය පවත්වාගෙන යන හිගතාවයන් නැති කරනවා ලෝකෙ. රත්තරන් වටින්නේ රත්තරන් හිගින්න. මේ වගේ හිගතාවයන් නැති කරනවා ලෝකෙ හැමතැන. හොඳයි මිනිස්සු බඩ නැති කරලා තියෙනවා. ඔව් කතා කරන්න කියන්න. ඔව් එහෙනවා. මේ ඉතින් ඒ හින්දා අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ ආර්ථිකය අපි එකපාරම් පයින් ගහලා අයින් කරන්නේ නැතුව වෙන විකල්ප ආර්ථිකයන් අත්හදා බලමින් අපිට යන්න පුළුවන් සුදුසුම තැනට අපි ගමන් කරන එක මේ මහා දැවැන්ත විනාශයට තව පාරක් අපි අඩිය තියන්නේ නැතුව. හොඳයි. බොහොම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරමුද චතුර රාය තරුජ මොකද කියන්නේ? ඔව් මොකද පහමාරයි දැන් වෙලා පැය දෙකක් විතර අපි අපේ ස්ක්‍රීන් ටයිම් එක බෙහෙවින් ස්තුතිවන්ත වෙන අපිට අවාසනාවන්ත ලෙස මේ රවීන්ද්‍රව හරියාකාරව දිගින් දිගට සම්බන්ධ කරගෙන ඉන්නට බැරි වුණා. ඔව් රවීන්ද්‍ර අවසන් කරන්න ඔබට අවස්ථාව තියෙනවා කියන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන දැන් ලෝකයේම මේ වෙලාව විශ්වාස කරනවා කොරෝනා වලින් පස්සේ පරිසරය සුවදායි වුණා කියලා. නමුත් ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වෙද්දී කියන අද දවස වෙද්දී අනතුරු අඟවලා තියෙනවා 2020 සැප්තැම්බර් වෙද්දී ලෝකයේටම දැවැන්ත පරිසර ප්‍රශ්න වලට ආපහු නැවත මුහුණ දෙන්න වෙනවා කියලා. හේතුව තමයි 1815 ඉඳන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එimhe ක්‍රමක්‍රමයෙන් තමයි මේ පරිසරය දූෂණය වුනේ. නමුත් මේ මාස 3ක් විතර කාලයක් විතර ආපහු යථා තත්ත්වයට ඒකපත් වෙන්න පටන් ගත්තා. නමුත් ඊළඟට පරිසරය දූෂණය වෙන්නේ අවුරුදු 200ක විතර කාලයක් ඇතුළත මේ මාසයක් දෙකක් විතර ඇතුළත. මොකද මේ සමාගම් වලට සිද්ධ වෙනවා තමන්ගේ නිෂ්පාදනය ඩබල් කරලා තමන්ගේ ලොස් වෙච්ච ඉකොනොමි එක හොයාගන්න. එතකොට ඒ හින්දා මේ ලෝක ආර්ථික මේ කාලගුණ විද්‍යා සංගමය විශ්වාස කරනවා වෙනදාටත් වඩා ඉහළින් මේ ලෝකයේ ඉදිරි මාස 3 තුළ පරිසර විනාශය සිද්ධ වෙයි කියලා. ඒකේ ගැටලුව තමයි සත්‍යෙකුට ඇඩප්ට් වෙන්න බෑ මාස දෙකක් ඇතුළත නැවත කැලේට යන්න. දැන් ටවුන් වලට ඇවිල්ලා ඉන්න අය. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේගොල්ලොත් එක්ක ක්ලෑෂ් වෙන්න. නිතරම සතුන් සහ මිනිසුන් අතර ගැටුම මේ විදිහට පටන් ගන්නවා. ඒ වගේම තමයි අපහු මේ හොඳට නිර්මාණය වෙච්ච ගංගාවලට ඩබල් වෙලා ආයේ පොලියුෂන් වැටෙනවා. මේ දුම ආපහු නැගෙනවා. එතකොට මේක ඇඩැප්ටේෂන් එකක් වෙලා හිමීට නෙමෙයි වෙන්නේ එකපාරට අර ස්ප්‍රයිට් එක කැඩුවා වගේ නේද හොලලා මේක එකපාරට බ්ලාස්ට් වෙනවා. ඒ හින්දා මාස දෙකක් තුනක් ඇතුළත නැවත අපිට ආපහු තිබ්බ තත්වයටත් වඩා විශාල අර්බුදයකට ලෝකෙ ගමන් කරනවා කියන එක අපිට බොහොම පැහැදිලි සහ දැන් වෙද්දී ඒකට විද්‍යාඥයෝ අනතුරු අඟවලා තියෙනවා. ඒ හින්දා මිනිස්සු තමන්ගේ ජීවන රටාව වෙනස් කරගත්තේ නැත්නම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ පරිසරය ආරක්ෂා කරන්න. මොකද පරිසරය කියලා කියන්නේ අපිට යම් දේවල් නවත්තන්න පුළුවන් නම් රකින්න පුළුවන්කමක් නැහැ අපි අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්නේ නැත්තම්. හොඳයි රවීන්ද්‍ර ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි එහෙමනම් වැඩසටහන අවසන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ මේ අපි පරිසරය සම්බන්ධව කතා බහ කරන්න හිතුවේ අපි සමහර විට මිනිස්සු හිත හදාගෙන ඉන්නවා රවීන්ද්‍ර අවසානයේ කිව්වත් වගේ කොරෝනා කාලේ මේ මාස ගාන ඇතුළත පරිසරය නැවත යථා තත්ත්වයටපත් වෙලයි කියලා. හැබැයි අවසානයේ අවසන් කරපු කාරණාව නැවත වතාවක්
100,000 ගුණයකින් වැඩි වෙලා පරිසර විනාශය සිද්ධ වේවි කියන කාරණාව පිළිබඳව පුරෝකථනය කළ තිබෙනවා පරිසර විද්‍යාඥයින්. එහෙමනම් රවින්ද්‍ර ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සහභාගී වීම පිළිබඳව සාකච්ඡාවට විවිධ බාධා මැද්දේ අපි නැවත වතාවක් ඉදිරියේ පහසුකම් මැද්දේ අපි තව හොඳ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔබත් සම්බන්ධ කරගෙන. සජීව ඉතින් බෙහෙවින් ස්තුති මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව සහ ඔබ අදහස් දැක්වීම පිළිබඳව අවසාන යමක් කියන්නට තියෙනවද? මම හිතන්නේ මේ රවීන්ද්‍ර අවසානය ගෙනාවා. මට ඇත්තටම පැහැදිලි කරන්න තියෙන්නේ අවසාන වශයෙන්ම පැහැදිලි කරන්න තියෙන්නේ අද වන විට ඒ කියන්නේ මේ පරිසර වේදීන් කියන මේ ඒ කියන්නේ මේ පරිසර ප්‍රශ්න වලට යම්කිසි ආකාරයක හඩක් නගන කණ්ඩායම් වලට විතරක් මේ පරිසර ප්‍රශ්න පිටු දැකීම සඳහා මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඒ තුලින් මේ පරිසර ප්‍රශ්න පිටු දැකීම පිටු දකින්න තත්වයට පරිවර්තනය කරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා හැම කණ්ඩායමක්ම එකතු වීම කියන එක අවශ්‍යයි කියන එක තමයි අවසාන වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබටත් සජීව. අචලා ඔබට යමක් එකතු කරන්න තියෙනවද වැඩසටහන අවසන් කරන්න කලින් කෙටියෙන්? ඔව් මම ඇත්තටම කියන්නේ අර ඒගොල්ලන් කිව්ව එකටම සමානයි. මොකද අපි end of the day අපි හැමෝම පාරිභෝගිකයෝ. මම අර කිව්වා වගේ අපි හැමදාම අපි දිනපතා අපි තීරණ ගන්නවා. අපේ choices matter. අපි ගන්න හැම තීරණයක්ම බලපානවා. එතකොට අපි ඇඳුමක් ගත්තත් කෑමක් ගත්තත් අපි පුළුවන් තරම් බලන්න ඕනි මේ ආහාරය කොහෙන්ද ඉන්නේ කවුද මේක නිෂ්පාදනය කරේ. පුළුවන් නම් දේශීය දෙයට අවධානය දෙන්න. ඔබට පුළුවන් නම් ඔබට මේ සමහර තීරණ ගන්න පොලිතින් එපා කියන්නේ waste එක අඩු කරන්න. ඔබ තනියෙන් ඔබට හඬක් නගන්න පුළුවන් නම් හිතන්නේ අපි තනියෙන් හැඬ නැගුවොත් ඒක ලොකු පරාසයකට විහිදෙනවා. ඉතින් පරිසරවේදියෙකුටවත් ආර්ථික විද්‍යාඥයෙකුටවත් බාර දීලා දේවල් බලන් ඉන්න කාලයක් දැන් අපිට නැහැ මම දකින්නේ. ඉතින් ඒ නිසා දැන් මේ අපි කතා කරන තත්පරෙත් මම හිතන සමාජලාට අපිට වැදගත් අපි තනියෙන් අපි කොච්චරක් දුරට අපේ නිවස අපි හදා ගන්නවද. ඉතින් මම අවසන් කරන්න කලින් පළවෙනිම කාරණේ ඔබ යම්කිසි මේ අපිට රැක ගන්න ඕනේ නම් පරිසරය ඔබේ හදවතට ගන්න ඊට පස්සේ ඒක ඔබේ නිවසට ගේන්න ඊට පස්සේ ඒක සමාජගත කරන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් පහසුම දේ ලෝකයක් වෙනස් කරන්න සහ ලෝකය සුවදායි තැනක් බවට පත් කරන්න. අචලා ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. සාමාන්‍යයෙන් වැඩසටහන් අපි මේ සජීවීව අපේ Facebook ඔස්සේ ඉදිරිපත් කරනකොට ගොඩක් වෙලාවට දේශපාලන උපදූපයක් හෝ වෙනත් දේශපාලන කාරණාවක් නම් බොහෝ දෙනා උනන්දුවෙන් වැඩසටහන් වලට එකතු වෙනවා නරඹන්නට. සාමාන්‍යයෙන් පරිසරය සම්බන්ධව මේ පොදු කාරණා පිළිබඳව කතා බහ කරනකොට තියෙන උනන්දුව අර තරම්ම නැති බව අපිට පෙනී යනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ මේ පරිසරය හොඳින් පැවතුනොත් තමයි ජීවිතයත් හොඳින් පවතින. ඒක බොහොම සරල කාරණාවක් කාටවත් හොඳින් තේරෙන දෙයක්. අපි අමතක කරලා දැම්මට. ඒ වගේම නැවත වතාවක් වැඩසටහන අවසන් කරන්නට කලින් මතක් කරන්නට ඕනේ විනාශය తాවකාලිකව නැවතුණත් ඒ විනාශය මහා පරිමාණ ඉදිරියේදී සිද්ධ වන්නට නියමිතයි. පරිසරයට ආදරය කරන ඔබ සියලු දෙනාටම ලොකු යුතුයකමක් තිබෙනවා ලොකු වගකීමක් තිබෙනවා ඉෂ්ට කරන්නට මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. සමහර විට ඔයගොල්ලන්ට මතක ඇති දශක 3ක යුද්ධයක් තියෙනකොට තිබ්බ විනාශයට වඩා මහා වැඩි විනාශයක් විවිධාකාරයෙන් සිද්ධ වුණා සාමය පවතින කාලේ. සාමයනුත් පරිස්සම් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. හොඳයි එහෙමනම් ඉතින් අපි වැඩසටහන අවසන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. එහෙමනම් ඉතින් නැවත වතාවක් ඉදිරියේදී තවත් වැඩසටහනකින් හමු වෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.